තාපයේ ඝනපසාරණය පරීක්ෂණාත්මකව අපිට බලන්න පුළුවන්. අන්න ඒ වගේ දරුවෝ පුංචි පරීක්ෂණයක් හා ඊට පස්සේ ඒකේ ප්‍රායෝගික යෙදීම් දෙකක් මම මුලින්ම පෙන්වන්නම්. රේල් පීලි දෙකක් අතර කුඩා පරතරයක් තබන අවස්ථාව, ඒ වගේම ලයිට් කණු අතර වයර් හොඳින් ඇදලා තබන්නේ, මදක් බුරුල් වෙන්න තබන්නේ. අන්න ඒ වගේ පොඩි පරීක්ෂණ දෙකක් අපි බලලා ඊට පස්සේ අපි පාඩම පටන් ගමු. ඔබට පේනවද දරුවෝ මේ පාරේ ඇදලා තියෙන විදුලි රැහැනක්. මේ විදුලි රැහැන් බලන්න ලයිට් කණු අතර ඇදලා තියෙන දරුවෝ හොඳින් තදට ඇදිලා යන ලෙස නෙවෙයි බුරුල්ව තියෙන. ඔබට පේනව දෙක එල්ලා වැටෙනවා. ඇත්තෙම ඇයි මේ? හරි. කණු අතර දරුවෝ ලයිට් කණු දෙක ඊටාම තදට ඇදලා තිබුණොත් වෙන්නේ සිසිල් කාලෙකදී මේ වයර් සංකෝචනය වෙනකොට එක්කෝ ලයිට් කණු ඇදිලා වැටේ බිමට, එහෙම නැත්නම් වයර් කැඩෙයි නේද? එතකොට සංකෝචනයේ වීම සඳහා දරුවෝ ඉඩ ලබා දෙන විදියට තමයි මේ වයර් ඔක්කොම ඇදලා තියෙන්නේ පරතරය දරුවෝ බුරුල් වෙන්න. ඒ කියන්නේ එලිලා වැටෙන්න. තේනවද? ඒක දරුවෝ ඇත්තෙම තාපයේ ඝනපසාරණයේ කුඩා සිද්ධාන්ත යොදා ගැනීමක්. දුම්රිය පීලිවල දරුවෝ දුම්රියේ පීලි දෙකක් එකට හමු වන තැන, ඒ කියන්නේ පීලි දෙක එකට සම්බන්ධ කරන තැන්වලදී ඔබ සමහරට දැකලා ඇති ඒ අතර කුඩා පරතරයක් තබා තියෙනවා. මේ බලන්න, ඔබට පේනවා ඇති. ඇත්තට මේකට හේතුවත් පැහැදිලිද කියන්නේ? දැන් මේ රේල් පීලි ඔබගේ වම් පැත්තේ හා දකුණු පැත්තේ තියෙන රේල් පීලි දෙක ප්‍රසාරණය වෙනකොට දරුවෝ ඒ අතර කුඩා ඉඩක් ලැබුවොත් තමයි පීලි ඇද නොවෙන්නේ. නැත්තම් පීලි දෙක එකට ස්පර්ශ කරලා කොහොමත් ලැබුවොත් එහෙම වෙන්නේ. හරි? ලැබුවොත් වෙන්නේ ප්‍රසාරණය වෙනකොට ඒවා තද වෙලා දුම්රිය පීලි ඇද වෙන්න පුළුවන්. පැහැදිලි? ඒක නිසා අනිවාර්යයෙන්ම දුම්රිය පීලි අතර කුඩා පරතරයක් තියන්න ඕන. 2021 දරුවන්ට මේ වෙනකොට දරුවෝ අපි මේ වීඩියෝ මගින් බර්නූලි ප්‍රමේය ගුරුත්ව ශේෂ්ඨ කියන පාඩම් දෙකේ තීරි ඉවර කළා. ඊට පස්සේ මම ළමයිට කිව්වා පුළුවන් තරම ටෙලිග්‍රෑම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා අපේ ගෲප් එකට ඇඩ් වෙන්න කියලා. මොකද මම කිව්වා මම ප්‍රශ්න කරන්න බලාපොරොත්තු ඉන්නේ ටෙලිග්‍රෑම් වලින්. ඇත්තටම YouTube එකේ ප්‍රශ්න දාන්න බලාපොරොත්තුවක් නෑ දරුවෝ. හරි? එතකොට හොඳ ළමයි ටික වගේ දරුවෝ ඒක කරන්න. මොකද මම ඊයේ රෑ බැලුවා ඇත්තම කියනවා නම් දැන් මේ අද මම හිතන්නේ පොසොන් පොයිට පහුවෙන්දා. හරි? එතකොට මම ඊයේ රෑ බැලුවා ඔයගලන්ට ගුරුත්ව ශේෂ්ඨ බොප්පන්න කරන්න ළමයි මම හිතන්නේ 50 60ක් නෑ තාම ඇඩ් වෙලා අපේ ගෲප් එකට දරුවෝ. ඉතින් එතකොට මට කම්මැලි තුනා මොකටද මම මේක දාන්න කියලා. පැහැදිලි? ඒක නිසා දරුවෝ ඉක්මනින් මේ වැඩේ කරන් එතකොට බර්නූලි ප්‍රමේයයේ ගුරුත්ව ශේෂ්ඨ වලයි පාස් පේපර්ස් ප්‍රශ්න සියල්ල වලට කවර් කරනවා. ඔයාගේ කොටස හිත කරගන්න දරුවෝ. පැහැදිලි? දෙවෙනි වැඩේ මෙන්න මේකයි. හරි? දැන් බොහෝ දරුවෝ ප්‍රමාණයක් කියන්නේ මට පටන් ගන්න කියලා සරල අනුමතිය චලිත. හරි? දරුවෝ සරල අනුමතිය චලිත පටන් ගත්තට පස්සේ ඒකත් එක්කම අපි තරංග අදින්න ඕන දරුවෝ. ඇත්තෙම සරල අනුමතිය චලිත කියන්නේ දරුවෝ තරංග වලට දැවැන්ත විදියට බලපාන පාඩමක්. ඔයාලට පැහැදිලි කරනකො. එතකොට ඔයාට හදිස්සියවත් මේ වගේ වීඩියෝ මගින් පැහැදිලි කිරීම මම හැමදාම කියන්නේ 100% සාර්ථක නැහැ කියලා. හරි? එතකොට දැන් මේ මම කතා කරගෙන ගියොත් එහෙම දරුවෝ සරල අනුමතිය චලිත ඒක ඔයාට නොතේරුණු දරුවනේ මුළු තරඟ කියන දැවැන්ත පාඩම දරුවෝ අවුල් වෙනවා. හරි? නමුත් දරුවෝ සිලබස් එකේ තියෙනවා අනිත් පාඩම් වලට මහා බලපෑමක් නොකරන කොටස්. එකක් තමයි ගුරුත්ව ශේෂ්ඨ. ඒක අන්තර්ගත කියන තාපේ ඝනපසාරණ, දෙවපසාරණ, ප්‍රත්‍යසතාව, පුෂ්ටිකාතතිය, දුස්රාවිතාව. ඔන්නේ වගේ පාඩම් අනිත් ඒවට මහා බලපෑමක් කරන්නේ. ඔයාලට පැහැදිලි කියනදරු ඇත්තටම දරුවෝ දැන් අපිට ඝනපසාරණය ගමු සාමාන්‍ය පන්තියකදී මට යනවා සති දෙකමාරක්. දෙවපසාරණය ගමු සති දෙකමාරක් යනවා. අපි ওই ටික කවර් කරගත්තොත් දරුවෝ ඔයාලට පැහැදිලි කියන්නේ මාස එකමාරක් ඉස්සර වෙනවා. දැන් අපි මේ මාස 3ක් පන්ති නැහැනේ. මට ඕන කරන්නේ දරුවෝ අන්නේ කාලය ආපහු අල්ල ගන්න. හරිද? ඒකයි ගුරු ශේෂ්ඨ දැම්මේ. ඒකයි බර්නූලි දැම්මේ. දැන් අද මං ඝනපසාරණ දුරපසාරණ ඔයාලට කියා දෙන්න යන්නේ විතර වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. මට ඕන කරන්නේ අර පහුවෙච්ච මාස නල ගන්න.
එතකොට තාපය කරන දවසකදී අපිට නැවත පොඩ්ඩක් මේක රිවිෂන් පාරක් වඩා දාන්න පුළුවන් වෙයි. බැරි වෙන එකක් නෑ. නමුත් දැවැන්ත විදිහට අපිට කාලය ගන්න බෑ දරුවෝ. තේරුණාද කියන්නේ? කාලය දැවැන්ත විදිහට ගන්න බෑ. හරි? ඒක නිසා දරුවෝ හොඳලා මේ වගේ ඔයා හිතන්න එපා දැන් මං අද ඝන ප්‍රසාරණයේ 2021කට කරනකොට ඔයා හිතන්න එපා දරුවෝ මං සිලබස් එක එහෙම මෙහෙම කරනවා කියලා. දැන් ඊට වඩා හානියක් අපිට උනේ දැන් මේ නේද නේ? ඒක නිසා අපි ඝන ප්‍රසාරණය ද්‍රව ප්‍රසාරණත් මේ වීඩියෝ මගින් කවර් කරගන්න බලමු. එතකොට පන්ති පටන් ගන්න හම්බ වුණොත් සැනින් පටන් ගන්නවා තරංග චලිතේ බය වෙන්න එපා. හරි? පැහැදිලිද කියන්නේ? හරිද? තව කල් ගියොත් මම අනිවාර්යෙන් ප්‍රත්‍යස්ථාප කරනවා, දුස්සාවිතාප කරනවා, පුෂ්ටිකාදිතය කරනවා. මොකද මේ පාඩම්තර ස්වාධීන පාඩම්. අනිත් ඒවාට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ තනි වෙච්ච පාඩම්. හරිද? තේරුම් කියනකො ඒක නිසා මම හිතන් ඉන්නේ අන්න ඒ වගේ ඔයාගේ අර පරක්කු වෙච්ච මාස 3 අල්ලන්න. හරි? ඒතර අපි තාපයේ ඝනපසාරණය කියන කොටස අධිවර කරන බලමු. හරි? ඔයා දන්නවද දරුවෝ පදාර්ථයට තියෙනවා කියලා ඝන ද්‍රව වායු කියලා අවස්ථාවන් දරුවෝ තුනක්. තවත් අවස්ථාවන් තියෙනවා කියලා පස්සේ කාලව ඉගෙන ගනිවි. නමුත් අපේ සිලබස් එකේ සාමාන්‍යයෙන් කතා කරන්න බෙදරුවෝ ඝන ද්‍රව වායු කියන අවස්ථාවන් තුන විතරයි. පැහැදිලි කියනකො. ඒත් මේ අවස්ථාවන් තුනටම ඒ කියන්නේ ඝනයක් ගන්න. ඝනයකට දරු තාප ශක්තිය දෙනකොට ඒ ඝනයේ ජ්‍යාමිතික මිනු වැඩි වෙනවා. වෙනස් වෙනවා. ජ්‍යාමිතික මිනු කියන්නේ දිග වර්ගඵල පරිමාණ වෙනස් වෙනවා. පැහැදිලි? අපි ඒකට කියන තුරු ඝන ප්‍රසාරණය කියලා. ප්‍රසාරණය කියලා අපි හඳුන්වන්නේ ඝන ද්‍රව්‍යයි ද්‍රවයි වායුයි කියන මේ තුන් ගොල්ලමදරු ප්‍රසාරණයක් වෙනවා. හරි? අපි ප්‍රසාරණය කියලා හඳුන්වන්නේ ඒ වර්ග තුනේම ජ්‍යාමිතික මිනු වැඩි වීම. හරිද? හැබැයි ඝන ප්‍රසාරණය කියලා කියන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. තේරුණාද කියන්නකෝ? ද්‍රව ප්‍රසාරණය කියලා කියන්නේ ද්‍රව වල ප්‍රසාරණය. හරිද? වායුන්ගේ ප්‍රසාරණය කියන්නේ දැලන්ත පාඩමක්. මම අර කලින් කිව්වා වගේ ටිකක් අකමැති වීඩියෝ මගින් කවර් කරන්න. හරිද? මොකද ඒක දිගට යන පාඩමක් දරුවෝ. හරි? සමහරට ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මේ යටතේ බොයිල් නියම, චාල්ස් නියම, පීඩන නියම, අවගාඩ්‍රෝ කල්පිතේ අවස්ථා සමීකරණේ නේද? PV සමාන NRT, PV සමාන NKT සමහරට අහලා තියෙන්නේ කෙමිස්ට්‍රි වල මේ වෙනකොටත් දරුවෝ. හරිද? මේ පාඩම දෝ දැලන්ත පාඩමක්. ඒකට සාමාන්‍යයෙන් වා මංගාව හිතියොත් තමයි හොඳට කියලා දෙන්න පුළුවන්. මම කිව්වා වගේම මේ ඝන ප්‍රසාරණය ද්‍රව ප්‍රසාරණය දරුවෝ පොඩි පාඩම් දෙකක්. හරි? ඔන්න ඒකෙන් මම මේ ඝන ප්‍රසාරණය කියන කොටස දැන් කවර් කරන්න යන්නේ. හැම වෙලෙම විතර නෝට් එකක් දෙන්න වෙන්නේ නැහැ. මම try කරන්නම් ගිය අවුරුද්දේ පන්ති ආපු දරුවෙක්ගේ නෝට් එකක් හම්බ වුණොත් ඒක වාට දාන්න ලින්ක් එකක් හදලා හරිද? මොකද මං ගාව නෝට් නැහැ මගේ ළමයි දන්නවා. මම පොතක් බලන උගන්න මොනසෙක් නෙවෙයි. නේද? ඒකයි දරුවෝ පන්තියෙන් පන්තියට මම කියන උදාහරණ කතා පවා වෙනස් වෙන්නේ. මම පොතක් බලන් උගන්නන්නේ නැහනේ. මට උගන්න ගන්න පුළුවන්. ඒකයි. හරිද? එතකොට ගිය අවුරුද්දේ අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ ලස්සන අකුරු තියෙන නෝට් එකක් හම්බුනොත් මම ලින්ක් එකට දානවා. කොහොමත් ඔයා දැන් මේක දරුවෝ හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේකේ අරගෙන මේක ලියා ගන්න. පැහැදිලිද? හරි? මේ පෝට් එකේ තියෙන ටික ලියා ගන්න. ඔන්න ඔයාලා මතකයි. හරි? පදාර්ථයට තියෙනවා ඝන ද්‍රව වායු කියලා අවස්ථාවන් තුනක්. මේ අවස්ථාවන් තුනම දරුවෝ තාපය දුන්නම එයාගේ සයිස් එක ජ්‍යාමිතික මිනු වැඩි කරනවා. අපි ඒකට කියනවා දරුවෝ ප්‍රසාරණය කියලා. පැහැදිලිද ඔයාලට? හරි? එතකොට දරුවෝ මේ බලන්න. මෙන්න මේ පාඩමේදී දරුවෝ ඔයා මගෙන් අහන්න එපා උෂ්ණත්වය කියන්නේ මොකද්ද? තාපය කියන්නේ මොකද්ද කියලා පටන් ගන්නකොටම. ඒක අහන්න එපා. හරිද? තාපමිතිය කියලා කොටසක් එනවා සිලබස් එකේ පස්සේ. ඇහුණද? තාපමිතිය කියලා පාඩමක් එනවා. අපි ඉතින්දි ටිකක් කතා කරමු මේ දෙන්න ගැන. හරි? ඇත්තටම දරුවෝ මෙයා නැතුව මෙයා විස්තර කරන්න බෑ. මෙයා නැතුව මෙයා විස්තර කරන්න බෑ. මේ දෙන්න එකට බැඳිච්ච දෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා දැන් ඔයාලට මම කියනවා හරියටම උෂ්ණත්වය කියන්නේ මොකද්ද? හරියටම තාපය කියන්නේ මොකද්ද කියලා 100% පැහැදිලි කරන්න බැරි වචන දෙකක්. බැරි. හරි? ඒකත් දැනුත් මට කොහෙත්ම බෑ. හැබැයි මගේ ළමයි දන්නව නේද උෂ්ණත්වය? ඔයා අහලා තියෙනවා. මගේ ළමයි දන්නව නේද තාපය? ඔයා ඒකත් අහලා තියෙනවා. අපිට ඒකයි. අපි අහලා තියෙන වචන වලින් යමු. උදාහරණයක් කියන්න. ඔයා අහලා තියෙනවා අවංකකම. නැද්ද? ඔයා අවංකයි කියන එක දන්නවද? මොකක්ද කියන අවංකයි කියලා කියන්නේ? දැන් ඔයාගේ කපටි නැහැ කියලා. එහෙනම් මං කියනවා කපටි නැහැ කියන්නේ මොකද්ද? ආපහුගේ අවංකයි කියලා. මං අහනවා අවංකයි කියන්නේ මොකද්ද? ඒක විස්තර කරන්න බැද්ද ඒව දරුවෝ. අවංකකම, කපටිකම පුළුවන් නම් කියලා ලස්සන කියන මොකද කියලා? නේද නේ? කොහොමද මේක විස්තර කරන්නේ?
ලස්සන කියන විස්තර කරන්න බෑ. නේද නේ? අන්න ඒ වගේ දේ මේවා පොඩ්ඩක් විස්තර කරන්න අමාරු දේවල් දන්නවා. දැන් ඔයා දන්නවා. ඔයා අවංකයි කියලා දන්නවා. ඔයා කපටි කියන වචනේ දන්නවා. නේද නේ? ඒ අපිට ඇති දරු. මේ වැඩේ කරගෙන යන අපිට ඇති. හැබැයි මෙන්න මේ මතයගෙන පොඩ්ඩක්. තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය වගේ ශක්ති වර්ගයක් තමයි දරුවෝ තාපය කියලා කියන්නේ. එහෙම චුට්ටක් දලවැටීමක් තියාගන්න. හරි? මේ බලන්න පොඩ්ඩක් හරි. මම මෙන්න මේ ලෝහ දණ්ඩ අතින් අල්ලගෙන බන්සන් 1000ක් අරගෙන 1000ගේ පත්තු කරලා හරි මේකට ලබා දෙනවා තාප ශක්තිය. පැහැදිලි? දරුවෝ ලෝහයකට ඒ කියන්නේ ඕනනම් ඝනයක් ගන්න. ප්‍රශ්නයක් නැහැ. ද්‍රවයක් ගන්න. වායුවක් ගන්න. හොඳේ. ඔය තුන්ටම පොදු කතාවක් ඉස්සෙල්ල කියන්නේ. ඝන ද්‍රව වායු තුන්ටම පොදු කතාවක්. පොදු කතාවක්. හරි? දරුවෝ හොඳට එකට ගන්න. මේකකට දරුවෝ ඔයා තාපය දෙනකොට ඒ පදාර්ථය තාපය දරුවෝ තාපය වගේ තියාගන්නේ නැහැ. එහෙනම් කියන්නේ තාපය දරුවෝ තාපය වගේ තියාගන්නේ නැහැ. ඒ තාපය දරුවෝ ශක්තියක්නේ. මේ පදාර්ථයේ අණු ගබඩා කරගන්නවා චාලක ශක්තිය හා විභව ශක්තිය වගේ. පැහැදිලි? ඔයා දෙන්න ඝනයකට, ද්‍රවයකට, වායුවකට තාප ශක්තිය දුන්නම ඝනදව වායු ඒ තාප ශක්තිය ගබඩා කරගන්නේ නැහැ දරුවෝ තාප ශක්තිය විදියටම. එහෙම තියාගන්නේ. එයා කරන්නේ ඒක පත් කරනවා චාලක ශක්තිය හා විභව ශක්තිය බවට. පුංචි උදාහරණ කතාවක් කියන්නම්. ඔයාගේ තාත්තව ගන්න උදාහරණයට නේද? දැන් ඔයාට 16යි. 17යි. හරි? දැන් ඔයාගේ තාත්තා මේ අවුරුදු 17 තිස්සෙම උදේ ගෙදරින් ගිහිල්ලා හවසට ගෙදර ඇවිල්ලා හම්බ කළා පවා දන්නවා. තාත්තා ගොඩක් මුදල් හම්බ කළා. දැන් තාත්තගේ මුදල් ටික තියාගත්තේ මුදල් වගේද? නෑ නේද? තාත්තගේ මුදල් නේද? වලින් ඔයාට කන්න දුන්නා. පැහැදිලි කියන්නේ ඉඩමක් ගත්තා. ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. ඇත්තම තාත්තගේ ජීවිත කාලෙදී හම්බ කළ මුළු මුදල් වගේ තියෙනවා නම් අද ඔයගොල්ලන්ට ඉන්න වෙන්නේ ගෙදරින් එළියේ. අයි එච්චර ගෙදර සල්ලි උඩ ගිහිලා. නේ? සල්ලි කොල ඉන්න ඉඩක් නැහැ. ඒතර අපි සල්ලි වගේ තියාගන්නේ නැහැ නේද? අපි සල්ලි දරුවෝ එක්ක අපි සල්ලි එක්ක දරුවෝ හරිද? ඉඩමක් ගන්න බෑ කරනවා. වාහනයක් ගන්න බෑ කරනවා. දැක්කද අපි සල්ලි වගේ තියාගන්නේ. අන්න එහෙමයි දරුවෝ පදාර්ථය තාප ශක්තිය. එයා තාපය වගේ තියාගන්නේ. එයා තාපේ එක්ක චාසා කරනවා එක්ක විශා කරනවා. පැහැදිලි වට හොඳට. දරුවෝ විභව ශක්තිය වගේ අණු අතර තාප ශක්තිය ගබඩා වීම අපි දැන් මොහොතකට නවත්තමු. ඒක පස්සට දාමු. ඒක පස්සේ කතාවක්. හොඳේ. අපි කතා කරමු අණු අතර තාප ශක්තිය චාලක ශක්තිය වගේ ගබඩා වෙන හැටි. හරි? කොහොමද ඒක වෙන්නේ කියලා. මේ පොඩ්ඩක් බලන්න. හරි? මම අඳිනවා මෙන්න මේ වගේ ඝනයක්. හොඳට බලන්න මේ මම ඇඳා මේ වගේ ඝනයක්. දැන් මේ ඝන ද්‍රව්‍ය එයා ඉන්න මේ උෂ්ණත්වය හිතන්න මේ වෙලේ කාම උෂ්ණත්වය අංශක 30ක් කියලා. හරිද? එතකොට ඔය උෂ්ණත්වය නිසා එයාගේ අණු තාපය තියාගෙන ඉන්නේ චාසාවකින්. මගේ ළමයි දන්නවා චාලක ශක්තිය කියන්නේ භාගයක් එක්කෝ මේ v වර්ග එහෙම නැත්නම් භාගයක් i ඔමෙගා වර්ග මේ ඔක්කොම ඔයාලා දන්නවා. හරිද නේ? මේක දන්නවා. හරි? එතකොට අණු චාලක ශක්තිය වගේ තාපය තියාගන්නවා කියලා කියන්නේ වේගයක් කොහෙන් හරි වැඩි වෙන්න එපා. රේඛීය වේගයක් හරි කෝණික වේගයක් හරි වැඩි වෙන්න එපා. නැතුව බෑනේ. නේද නේ? රේඛීය වේගයක් තියෙන්න ඕන. නැත්තම් බෑ. හරි? එහෙනම් ඔන්න බලන්න මේ අංශක 30ෙදී මේ ඝන ද්‍රව්‍ය තාපය තියාගෙන ඉදී මේ අණු මෙන්න මෙහෙම කම්පණය කළා. දරුවෝ මධ්‍යස්ථ පිහිටුමක් වටා අනුදෝලනයක් වෙනවා. ඒ දෝලනය නිසා තියෙනවා වේගයක්. ඒක නිසා තියෙනවා චාලක ශක්තියක්. අනිබල් දීපු තාපය ගබඩා කරගන්නවා චාසාදිතියට. ඒ කොහොමද? පදාර්ථයේ අණු මධ්‍යස්ථ පිහිටුමක් වටා දෝලනයක් වෙනවා. දෝලනයක් වෙනකොට දරුවෝ පැහැදිලි කියන්නේ පවතින වේගය නිසා චාලක ශක්තියක් තියෙනවා. ඒ චාලක ශක්තියෙන් තමයි තාපය ගබඩා කරගත්තේ. ඔයාගේ තාත්තා ලැබිච්ච සල්ලි වලින් වාහනයක් ගත්තා. සල්ලි තමයි වාහනේ උනේ. වාහනේ උනේ සල්ලි. හරිද? අංශුවල චාසා උනේ තාපය.
පැහැදිලි? දැන් ඔයා මේකට තවත් තාපය දෙන්න. එතකොට මේක උෂ්ණත්වය අංශක 70 වගේ දක්වා වැඩි වෙයි. දැන් තාපය තව වැඩි වුණාම දරුවෝ චාසාව තව වැඩි වෙන්න බෑ. චාසා වැඩි කරගන්නම් වේගය වැඩි වෙන්න බෑ. වේගය වැඩි වෙන්න නම් දරුවෝ අංශු කම්පණය වන ප්‍රමාණය වැඩි වෙන්න බෑ. දැන් හිමින් කම්පණය වුණාම මෙච්චරයි. හයියෙන් කම්පණය වුණාම මෙච්චරයි. ඔයාලට පැහැදිලි කියන්නේ? නේද? එතකොට වැඩි දුරකට යන්න බෑ. හරි? ඔන්න බලන්න. මේ බලන්න හරිද? මෙයා කම්පණය වෙනවා මෙන්න මේ වගේ වැඩි දුරකට දරුවෝ. ඔයාලට පැහැදිලි කියන්නේ වැඩි දුරකට කම්පනයක් වෙනවා. පැහැදිලි? හදන්නේ මුළු ඔක්කොම අණු ඔය වගේ වැඩි දුරකට කම්පනයක් වුණොත් මොනවා වෙයිද? ඒ පදාර්ථය ගන්න ඉඩ වැඩි වෙනවනේ. පැත්තෙම අපිට දැන් අර ටියුෂන් පන්ති පටන් ගන්න කලින් නේද? රජයෙන් ඉල්ලීමක් ඉල්ල තියෙනවා ළමයි අතර දුර මීටරයක් කරන්න කියලා. පන්තියේ වාඩිලා ඉන්නකොට ළමයි අතර මීටරයක ඉන්න ඕන කියලා. ඉතින් ඇත්තට මේ ගාල්ලේ පන්තියේ ළමයි වාඩි කරන්න වෙලාවට ඉරිදා වෙන පන්ති නෑ. මොකද මගේ ආයතනයේ අලුත් ආයතනයක් නිසා දැන් මම මේ පන්ති කරන හෝල් එක උඩ හෝල් එක තව හෝල් එකක් හෝල් තුනක් ගන්න වෙනවා. ඉස්සර එක හෝල් එකේ දාපු ළමයි දැන් මට සිද්ධ වෙනවා හෝල් තුනක දාන්න. ළමයි අතර දුර වැඩි කරලා හැමතැනම ප්‍රොජෙක්ටර්ස් ගන්න වෙනවා. නේද නේ? අන්න බලන්න ළමයි අතර දුර වැඩි වුණාම ළමයි ගන්න ඉඩ වැඩි වෙනවා. ඒක එහෙමනේ. නේද නේ? ළමයි ගන්න ඉඩ වැඩි වෙනවා. මේ හැම අණුවක්ම දරුවෝ කම්පනයක් කරන පටන් ගත්තම වැඩි වේගයෙන් අණු ගන්න ඉඩ වැඩි වෙනවා. දැන් මට කියන්නේ අණු ගන්න ඉඩ වැඩි වෙනකොට අණු ඔක්කොම අතර දුර වැඩි වුණාම මේ ඝන ද්‍රව්‍යයේ සයිස් එක මේ සයිස්ම වෙයිද මීට වඩා වැඩි වේද? ඔයාටක් කාලේ කියන්නේ මීට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. නේද නේ? ඒ කියන්නේ මේ බලනකොට දැන් මෙන්න මේ දිග බලන්න මේ දිග දරුවෝ මේ පැත්තට වැඩි වෙනවා. මේ දිග බලන්න මේ පැත්තට වැඩි වෙනවා. මේ දිග බලන්න මේ පැත්තට වැඩි වෙනවා. මේක වැඩි වෙනවා. මෙහෙම වෙනවා. හරිද? මෙහෙම වෙනවා. හොඳට බලන්න මෙහෙම වෙනවා. වා හොඳට බලන්න. හරිද? කහ පාටින් පෙන්වීමේ මම දරුවෝ අණු උෂ්ණත්වයේදී ඝන ද්‍රව්‍යය. රතු පාටින් පෙන්වීමේ උෂ්ණත්වය වැඩි වුණාම ඝන ද්‍රව්‍යය. ඔයාලට පේනොත් බලන්න ඝන ද්‍රව්‍යයේ දිග වැඩි වුණා. පළල වැඩි වුණා. වර්ගඵල දැන් ඉස්සෙල්ලා වර්ගඵලෙ දැන් වර්ගඵලෙ වැඩි වුණා. පරිමාව වැඩි වුණා. හරිද? ඒතර ජ්‍යාමිතික මිනුම් තුනම වැඩි වුණා. දිග වර්ගඵල පරිමා කියන තුන් දෙනාම වැඩි වුණා. මතක තියාගන්න දරුවෝ ඔන්න ඔක හුඟක් දෙනෙක් වරද්දන තැන. මොකද ගණන් වලදී අපි කතා කරන්නේ එක් වෙලාවකට එක්ක දිග වැඩි වීමක් පමණයි. එහෙම නැත්නම් වර්ගඵල වැඩි වීමක් පමණයි. එහෙම නැත්නම් පරිමා වැඩි වීමක් පමණයි. ඒක නිසා එතකොට ළමයි හිතනවා දැන් දිග වැඩි වීමක් පමණක් කතා කරනකොට ඒ ඝන ද්‍රව්‍යයේ වර්ගඵල හා පරිමා වැඩි උනේ නැහැ කියලා හිතනවා. අපෝ නෑ. ඒකක් වෙනවා. නමුත් අපිට වැදගත් වුණා වර්ගඵල වැඩි වීම දිග වැඩි වීම පමණක්. එහෙම දෙයක් හිතලා තියෙනවා. හරි. අපි ඒක ගානකදී කියා දෙන්නම් කලබලයක් වෙන්න එපා. මතක තියාගන්න දිග වර්ගඵල පරිමා කියන ජ්‍යාමිතික මිනුම් තුනම වැඩි වෙනවා දරුවෝ. දැන් මොනවාට හොඳට පැහැදිලි. හරිද? මේ බලන්නේ මොකද්ද? පදාර්ථයකට දෙන තාප ශක්තිය. තාප ශක්තිය පදාර්ථයේ අණු අතර සැඟවෙනවා විභව ශක්තිය හා ඡාසාවගේ. විභව ශක්තිය කතන්දරේ පස්සට කල් දාමු. හරි? ඒක වට අවස්ථා විපර්යාස කියලා දෙද්දි මතකද? අයිස් කැට ජලයේ බවට පත් වෙනවා. ජලය වාෂ්ප වෙනවා. අවස්ථා විපර්යාස. ඒ වෙලාවෙදී ඒව කියා දෙන්න. හරිද? පැහැදිලි? හරි. මේ බලන්න තාපයේ ගබඩා වුණාම අණු අතර කම්පනය වැඩි වෙනවා. ඔයාලට පැහැදිලි කියන්නේ? කම්පනය වැඩි වුණාම අණු අතර දුර වැඩි වෙනවා. දරුවෝ සියලුම ජ්‍යාමිතික මිනුම් වල ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඔන්න ඕකට කියනවා දරුවෝ ඝන ප්‍රසාරණය කියලා. තේරුණාද කියන්නේ? දැන් අපි ඒ සම්බන්ධ ගණනය කිරීම කරන්න අවශ්‍ය සමීකරණ ලබා ගන්න යමු. හරි? ඝන ප්‍රසාරණයේ දරුවෝ ගැටළු වලදී අපි දරුවෝ සමීකරණ වල පාවිච්චි කරනවා සම්මත සංකේත දෙකක්.
ඔයාලට පැහැදිලි කියන්නේ සම්මත සංකේත දෙකක්. මං සමීකරණ ටික ගන්න යන්න කලින් අන්නේ සම්මත සංකේත ටික මොනවද කියලා ඔයාලට පොඩ්ඩක් කියා දෙන්නම් දරුවෝ. පැහැදිලි කියන්නකෝ. හරිද? එතකොට මේ බන් පොඩ්ඩක් හරිද? දැන් ඔයාලට පැහැදිලි ඕනම ඝනද්‍රව්‍යයක දරුවෝ තියෙනවා එකිනෙකට වෙනස් ජ්‍යාමිතික මිනුම් තුනක්. ඒ කියන්නේ මනින්න පුළුවන් මිනුම් තියෙනවා තුනක්. දැන් ද්‍රවයක් ගමු දරුවෝ. ද්‍රවයක තියෙන එකම මිනුම පරිමාව විතරයි නේද? අපි කවදාවත් අතරු වතුර ප්‍රමාණික මනින්නේ නැහැනේ වර්ගඵලයක්. මනින්නේ නැහැනේ දිග. මනින්නේ පරිමාවක් විතරයි. නේ? හැබැයි ඝනද්‍රව්‍යයක අපිට තියෙනවා දිග වර්ගඵල පරිමා කියලා මිනුම් තුනක්. මේ බලන්නේ දිග වර්ගඵල පරිමා කියලා මිනුම් තුනක් තරු තියෙනවා. ඒක මම මේ ලියුනේ ජ්‍යාමිතික මිනුම් තුනයි ඝනද්‍රව්‍යයකට. පැහැදිලි? ඒ මිනුම් තුන තමයි දරුවෝ දිග. අපි දිග සාමාන්‍යයෙන් මේ පාඩමේදී දිගටම සංකේත කරනවා සිම්පල් L අකුරෙන්. පැහැදිලි? අනිත් එක්කන තමයි වර්ගඵලය. අපි වර්ගඵලය සංකේත කරනවා දරුවෝ කැපිටල් A අකුරෙන්. හරි? අනිත් කෙනා තමයි පරිමාව. අපි එයා සංකේත කරනවා V වලින්. මතක තියාගන්න. දිග වර්ගඵල පරිමා කියලා දරුවෝ එකිනෙකට වෙනස් ජ්‍යාමිතික මිනුම් තුනක් තියෙනවා දරුවෝ ඝනද්‍රව්‍යයකට. හරි? දැන් එතකොට මේ තුන් දෙනා අපි පොදුවේ සංකේත කරමු x කියලා. පැහැදිලිද වලට? හරි? ඔන්න මතක තියාගන්න. දැන් ගණන් වලදී මම L කිව්වොත් එක දිගක්. A කිව්වොත් වර්ගඵලයක්. V කිව්වොත් පරිමාවක්. X කිව්වොත් මේ තුනෙන් ඕන එකක් දරුවෝ. තුනෙන් ඕන එකක්. හරිද? එහෙම වෙන්න පුළුවන් නේදනේ? දැන් ගණිතයේ දරුවෝ x කියලා කියන්නේ ඕන සංඛ්‍යාවක්. අන්න ඒ වගේ ඝනපසාරණයේදී මම x කියලා කිව්වොත් A කියන්නේ එක්ක දිගක්, එක්ක වර්ගඵලයක්, එක්ක පරිමාවක්. පැහැදිලි? හරිද? දැන් එතකොට අපිට කතා කරන්න වෙනව නේද මේකේ දරුවෝ උෂ්ණත්වය වෙනස් වෙන පෙර අගයකුයි පසු අගයකුයි. ඔයාලට පැහැදිලි කියන්නේ? ඒ කියන්නේ මෙහෙම හිතන්න එපා. සිසිල් අවස්ථාව හා උණුසුම් අවස්ථාව. නෑ, උණුසුම් නෙමෙයි. ඕනනම් සිසිල් කරන්න පුළුවන්. දැන් තිබෙන උෂ්ණත්වයට වඩා රත් කරන්න පුළුවන්, සිසිල් කරන්න පුළුවන්. ඒක නිසා රත් වෙනවම කියන එකක් නෑ දරුවෝ. සිසිල් වෙන්න පුළුවන්. දැන් මට මේ චෝක් කැල්ල දැන් මෙහා ඉන්නේ කාම උෂ්ණත්වය අංශක 30. මට ඕන නම් පුළුවන් මේක 60ට රත් කරන්න. ඕන නම් මට පුළුවන් මේක 30 ඉඳන් 20ට සිසිල් කරන්න. මොකද ප්‍රසාරණය වගේම දරුවෝ සිසිල් කළාම සංකෝචනය කියලා එකකුත් තියෙනවනේ. පැහැදිලිද? එතකොට ඒක මම කිව්වේ පෙර උෂ්ණත්වයේදී මුලින් තිබුණු උෂ්ණත්වයේදී තිබිච්ච අගයන් L0 කියලා සංකේත කරනවා. මේ L0 දැම්මොත් ඒ කියන්නේ පෙර තිබුණු අගයක්. එතකොට උෂ්ණත්ව වෙනස ලකුණට පස්සේ අගය තමයි මේ Lt කියලා කියන්නේ. පැහැදිලි? හරිද? මේ තියෙන පෙර දිග, මේ පසු දිග. මේ පෙර වර්ගඵලය, මේ පසු වර්ගඵලය. පෙර දිග, පෙර වර්ගඵලය, පසු වර්ගඵලය. දරුවෝ අහගන්නකො not 1 දාන්නේ පෙර අගයන් වලට. θ හෝ 2 දාන්නේ පසු අගයන් වලට. පැහැදිලි කියන්නේ සමීකරණ වල A0 තිබ්බොත් ඒක පෙර වර්ගඵලයක්. A1, A2 තිබුණොත් A t තිබුණොත් ඒක පසු වර්ගයක්. හරිද? මෙන්න මේ සංකේත ටික බලා ගන්න. හරි? දෙවෙනි වැඩේ කියන්නේ හැම වෙලේම මම ඔයාලට කලින් කිව්වා මේ වීඩියෝ එකේ දරුවෝ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක නෝට් එකේ ලියා ගන්න. මම ලින්ක් එකේ දරුවාට දෙනවා. අපේ වැඩ කරපු ගියවුදු වල අයියා කෙනෙක්ගේ හෝ අක්කා කෙනෙක්ගේ නෝට් එකක් ඔයාලට දෙනවා. නමුත් ඔයා මේක ලියා ගන්න දරුවෝ. පැහැදිලි? දැන් අපි ගන්න යමු දරුවෝ සමීකරණ. හරි? සමීකරණ දරුවෝ තියෙනවා 3ක්. ඒ සමීකරණ 3මම ගන්නේ මෙන්න මේ x වලින්. හරි? සමීකරණ 3යි. සමීකරණ 3 අපි ගන්න යනවා x වලින්. x කියන්නේ පොදු එක්කෙනානේ. එතකොට ඒකට අනුව මේ තුන් දෙනාට නැවත සමීකරණ මෙයාගෙන් 3ක් ගත්තා. ඒ 3 මේකට 3ක් වෙනවා. මේකට 3ක් වෙනවා. මේකට 3ක් වෙනවා. අවසාන ඔක්කොම සමීකරණ 9ක් වෙනවා. 9ක් නෑ තියෙන්නේ 3යි. 3 දෙනා තමයි කැඩෙන්නේ. අපි ටක්කල් සමීකරණය ගන්න යමු දැන්. හරි? මෙන්න දරුවෝ ඝනපසාරණේ පළවෙනි සමීකරණය. හරි? අතිශය ලේසි. ඒක තමයි ප්‍රසාරණය දරුවෝ. හරි? ඒතර ප්‍රසාරණය අපේ පාඩමේ අපි දිගටම සංකේත කරනවා E කියලා. හරිද? ඒතර ප්‍රසාරණය කියන්නේ මෙන්න මේකයි. උෂ්ණත්ව වෙනසකදී ජ්‍යාමිතික මිනුමෙහි සිදුවන වෙනස් වීම. ඒක පොතක ලියා ගන්න. ප්‍රසාරණය කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනසකදී ජ්‍යාමිතික මිනුමෙහි සිදුවන වෙනස් වීම. අපි ඒකට කියනවා ප්‍රසාරණය කියලා. හරි? දැන් එතකොට දරුවෝ මම ඒක චුට්ටක් පැහැදිලි කරන්න රූපයක් ගන්නවා. බලන්න මේ රූපේ මේ x1 කියන මම පෙන්නලා තියෙනවානේ. දැන් එතකොට මම අහනවා වගේ x1 කියන්නේ දිගක්ද වර්ගඵලයක්ද පරිමාවක්ද කියලා.
ඇහුවොත් මම දන්නවා 80%කට එහා කියන්නේ මේක දිගක් කියලා. ඇයි මං ඇඳලා තියෙන්නේ දිගක් වගේ පේන්නනේ නේද? දිගක් වගේ පේන්න දෙපු නිසා ඕගොල්ලෝ කියන්නේ ඒක දිගක් කියලා. හරි? නෑ දරුවනේ. x කියලා කියන්නේ දිගක් නෙමෙයි. x කියලා කියන්නේ කිසියම් ජ්‍යාමිතික මිනුමක්. ඒ කියන්නේ මේක දිග වෙන්න පුළුවන්. වර්ගඵල වෙන්න පුළුවන්. ඇයි පරිමාව වෙන්න පුළුවන් නේද නේ? x කියලා කිව්වම පොදුවේ. හරි? දැන් එතකොට බලන්න මම මේකේ උෂ්ණත්වය T වලින් වැඩි කළා. අන්න බලන්න එතකොට මේක E වලින් ඒකේ ජ්‍යාමිතික මිනුම වෙනස් කරගත්තා. පැහැදිලි කියන්නේ. ඇත්තටම මෙන්න මේ ප්‍රමාණය තමයි දරුවෝ අපි ප්‍රසාරණය කියලා කියන්නේ. ඔයාලට පැහැදිලි කියන්නේ? මේ ටික තමයි දරුවෝ ප්‍රසාරණය කියලා කියන්නේ. පැහැදිලි? හරිද? දැන් අවසන් ජ්‍යාමිතික මිනුම x2 වුණා. ඒ කියන්නේ වර්ගඵලයක් ගමු. වර්ගඵලය x2 වුණා. ඒ මුල්ලගේ x1. හරි? x2 ගෙන් x1 අඩු කරන්න. අපි අන්න ඒකට කියනවා දරුවෝ ප්‍රසාරණය කියලා. මේක පාඩම් කරගන්න. ජ්‍යාමිතික මිනුමෙහි සිදුවන්නා වූ වෙනසට අපි කියනවා ප්‍රසාරණය කියලා. පැහැදිලි? හරිද? නැවතත් කියනවා මේක දිග වෙන්න පුළුවන්, වර්ගඵල වෙන්න පුළුවන්, පරිමාණ වෙන්න පුළුවන් දරුවෝ. ඔන්න ඔයගේ පළවෙනි සමීකරණේ හරි. ඒක තමයි ප්‍රසාරණය. ජ්‍යාමිතික මිනුමෙහි සිදුවන වෙනස් වීම. හරි? අපි යමු ඩග්ගල් දරුවෝ දෙවෙනි සමීකරණයට යමු. ඒක නම් චුට්ටක් දරුවෝ කරදරයි වාට කියා දෙන්න. බලන්න. ඇත්තටම දරුවෝ මේ දෙවෙනි පැහැදිලි කිරීම ටිකක් දරුවෝ වෙලා යන වැඩක්. අපි මේක ඇත්තටම කරගත්තට පස්සේ මේ පාඩම මට නම් හිතෙනවා ඉවරුණා වගේ තමයි කියලා. ඉවර නෑ. ඉවරුණා වගේ තමයි කියලා. මොකද මේක තමයි දරුවෝ දරුවෙකුට දෙන්න තියෙන අමාරුම තැනක් මේ. ඒක නිසා අපි චුට්ටක් වෙලාව අරගෙන හොඳට පොඩ්ඩක් බලාගමු. හරි? ඊට මම මුලින් කතා කළේ ප්‍රසාරණයනේ. ප්‍රසාරණය. හොඳේ? දැන් කතා කරන්නේ ප්‍රසාරණය නෙවෙයි ප්‍රසාරණතාව. වෙනසක් තියෙනවා නේ. ප්‍රසාරණය ප්‍රසාරණතාව. සාමාන්‍යයෙන් සංකේත කරනවා ඩෙල්ටා. ත්‍රිකෝණේ ඩෙල්ටා වලින් සංකේත කරනවා. පැහැදිලි කියන්නේ? චුට්ටක් බලන්න මම මේ ඇඳපු රූප දිහා බලන්න. මේ බලන්නේ x1 කියලා දිග යම් කිසි දරුවෝ තිබුණා දණ්ඩක්. x1 කියලා දිග දණ්ඩක් තිබුණා. මම මේක රත් කළා t වලින්. හරි? මේක මම රත් කළා දරුවෝ t වලින්. ඉතින් ඔයා දන්නවා රත් කළාම තාප ශක්තිය මේකේ අණු අතර ඡාසාසේ ගබඩා වෙද්දී අණු වල වේගය වැඩි වුණාම පැහැදිලි කියන අණු ගන්න ඉඩ වැඩි වෙනවා කියලා. පැහැදිලි? අණු ගන්න ඉඩ වැඩි වෙනවා කියලා පැහැදිලි වාට. හරිද? හිතන්නකෝ මොන බලන්න. මේ වෙලේ මේකේ අණුවක් කම්පණය වෙනවා මෙච්චර දුරකට. හරිද? කම්පණය වෙනවා මෙච්චර දුරකට. රත් කළාම චාලක ශක්තියසේ තාප ශක්තිය ගබඩා කරගන්න. හරි? අණු වල වේගය වැඩි වුණාම අණු යනවා වැඩි දුරකට. මේ බලන්න මේ වෙලේ අණු යනවා මේ වගේ වැඩි දුරකට. අන්න ඒක නිසා තමයි මෙන්න මේ ටික දරුවෝ ප්‍රසාරණය වුනේ. මේ ප්‍රසාරණය වුනේ ඒක නිසා. පැහැදිලිද කියන්නකෝ? හරි. හරි. දැන් මම මේ මෙතන ඇඳලා තියෙන්නේ ඒ දණ්ඩමයි. මේකම තමයි. හැබැයි රත් කරනවා දෙකයි ටීට වලින්. මම රත් කළා දරුවෝ එයාව දෙගුණයකින්. මේ වෙලේ ටීට වලින් නම් මේ වෙලේ දෙකයි ටීට වලින් රත් කළා. හරි? දැන් ඔයාලට කියන්නේ එතකොට දැන් මෙයාගේ අණු වැඩියෙන් තාපය ගබඩා කරගන්න ඕන. ඒ සඳහා අණු වල කම්පන වේගය තවත් වැඩි වෙන්න. ඡාසාසේ තාපය ගබඩා කරගන්න තවත් වැඩි වෙන්න. වේගය වැඩි වුණාම අණු යන දුර තව වැඩි වෙන්න ඕන. ඔයාලට පැහැදිලි කියන්නේ. දරුවෝ අණු යන දුර තව වැඩි වුණාම මේ අණු ගන්න ඉඩ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඔයාලට පැහැදිලි කියන්නේ. අණු වැඩි දුරකට යද්දී අණු ගන්න ඉඩ තව වැඩි වෙනකොට මේ දණ්ඩ තව වැඩියෙන් ප්‍රසාරණයක් වෙනවා. ඔයාලට බොහොම සරලව පැහැදිලිද? මොකද්ද? උෂ්ණත්වය T වුණාම ප්‍රසාරණය E. උෂ්ණත්වය 2T වුණාම ප්‍රසාරණය ඊට වඩා වැඩි. හොඳට බලන්න මේ බලන්නේ E' වැඩි ඊට වඩා. මේ ප්‍රසාරණය වැඩි ඊට වඩා. හරිද? එහෙනම් අපිට කියන්නේ උෂ්ණත්වය ප්‍රසාරණය අනුලෝම සමානුපාතයි. නේද? වැඩිම රත් කරන ප්‍රසාරණය වැඩි වෙයි. අන්න ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. හරියට තේරුම් ගන්න. ඊට පස්සේ ඔළුවේ තියාගන්න. ප්‍රසාරණය කියන කෙනා දරුවෝ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතයි. හරි? දැන් මට උගන්වනවා මම දෙවෙනි කතන්දරයක්. මේ සමීකරණය සම්බන්ධයෙන්ම කතා කරන්න. මේ මම ගත්තා x කියලා දණ්ඩක්. ඒක රත් කළා t වලින්. එතකොට හිතන්න ප්‍රසාරණය වුණා e වලින්. මම මේක t වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වුණා. පැහැදිලිද? දැන් එතකොට ඊට පස්සේ මම ගන්නවා ඒ ද්‍රව්‍යයෙන්ම මේක
පිත්තල කියමු. මේකත් පිත්තල. හරි? මේක පිත්තල නම් දරුවෝ මේක පිත්තල. හැබැයි මේකේ ටික x නම් මේකේ ටික 2x. අර මේ දෙගුණයක් ටික දණ්ඩක් ගත්තා. කොටිම කියනවා නම් මුල් ජ්‍යාමිතික මිනුම මම වැඩි කළා. හරිද? හොඳට බලන්න. ඔන්න බලන්න x ටික ගන්න θ වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වුණා නම් ඔයාලට කියන්නේ 2x ටික ගන්න θ වලින් රත් කළාම θ වලින්ම කියන්නේ එක උෂ්ණත්වයෙන්ම මෙතෙන්දී අපි රත් කරේ දරුවෝ θ 2යි θ උෂ්ණත්ව දෙකකින්. නමුත් මෙතෙන්දී මම රත් කරන්නේ θ θමයි. වෙනස තමයි දන්නේ ජ්‍යාමිතික මිනුම වැඩි. මට කියන්නේ මේකේ ප්‍රසාරණය e නම් මේකේ ප්‍රසාරණය ඊම වෙයිද ඊට වඩා අඩු වෙයිද වැඩි වෙයිද නේ? ඔයා ටක්කාල කියයි වැඩි වෙනවා කියලා. ඒ කමක් නැහැ. මට ආසයි ඒක වට පහදලා දෙන්න දරුවෝ. හරි? හිමින් අහන්න. ඔන්න මේක පිටතලනේ. මේ දණ්ඩ පිටතල. පැහැදිලි? එතකොට මේ දණ්ඩ θ වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වුණා. හරිනේ? θ වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වුණා. පැහැදිලිද? එතකොට මේ සයිස් එකමයි මේ සයිස් එක. මම කලේ මේ දිගයි සමානනේ. පිත්තල කෑල්ලක් තියෙනවා x දිග කියලා හිතන්න. x දිග. θ වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වුණා. තව පිත්තල කෑල්ලක් තියෙනවා ඒකෙ දිගත් xමයි. මම ඒක රත් කළාම θ වලින් ඉතින් දෙන්නේ මෙයා e වලින් ප්‍රසාරණය වුණා නම් මෙයාත් e වලින් ප්‍රසාරණය වෙන්න එපා. අර මම හැමදාම කියන දෙයක්. දැන් මම වයසට යනකොට මම කැත වෙනවා මම මැරෙනවා. දරුවෝ ස්වභාව ධර්මයේ තවත් පුරුකක් වන ඔයාටත් ඒක පොදුයි. ඔයාත් වයසට යනකොට ඔයාත් කැත වෙනවා අවසානයේ මැරෙනවා. මේක ලෝක ස්වභාවය. නේද? මේ දණ්ඩ x දිගේ කෙනා e වලින් ප්‍රසාරණය වුණා නම් මේ x දිගේ කෙනා θ වලින් රත් කළාම e වලින් ප්‍රසාරණය වෙන්න එපා. මට වෙන දේ ඔයාට වෙනවා වගේ මෙයාට වෙන දේ මෙයාට වෙන්න එපා. එහෙම නේද? අන්න ඒක නිසා ඔන්න බලන්න. හරි? මම මේක අන්නා. දැන් මෙච්චරක් ප්‍රසාරණය වුණා නම් හොඳට පොඩ්ඩක් බලන්නකෝ. මේ බලන්නේ. හොඳට පොඩ්ඩක් බලන්න. හරිද? මේ දණ්ඩ මෙන්න මෙච්චරක් වැඩි වෙයි. දැන් එතකොට මේක ප්‍රසාරණය වෙනකොට මේ කැල්ල තල්ලු වෙනවා. මෙයා මේ ටික දික් වෙනකොට මේක මෙහෙම යනවානේ. මෙන්න මේ වගේ. වට පැහැදිලි කියන්නේ මෙහෙම යනවානේ මෙහෙම. හොඳට පැහැදිලි කියන්නේ. හරිද? මම එතන ඇන්දේ මේක විතරක් ප්‍රසාරණය කළා. මේ ටික ප්‍රසාරණය නොකර තල්ලු කළා. දැන් ඉතින් අපි මේ දන්නේ මේ ටිකක් θ වලින් රත් කරනවානේ හැබෑවටම. එතකොට x දිග දණ්ඩ e වලින් දික් වුණා නම් මේ x දිග දණ්ඩ e වලින් දික් වෙන්න ඕන. තේරුණාද කියන්නේ? දරුවෝ දණ්ඩේ මේ පැත්ත රත් වුණාම e වලින් ප්‍රසාරණය වුණා. එහෙමනම් දණ්ඩේ මේ පැත්තත් රත් වුණාම ප්‍රසාරණය වෙන්නේ නැහැ. එහෙම නේද? එහෙම නොවෙන හේතුවක් නැහැ. තවත් ඕන උදාහරණ තවක් කියන්න. මගේ ඇඟ ගන්න. මගේ ඇඟේ උඩ වයසට යනකොට යට වයසට යන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. නේද? ඒතර මගේ ඇඟේ උඩත් වයසට යනවා නම් යටත් වයසට යන්න ඕන. ඒකට බෑ යන්න වයසට. නේ? දණ්ඩේ මේ පැත්ත ප්‍රසාරණය වුණා නම් ඒ දණ්ඩේ මේ ටික ප්‍රසාරණය නොවෙන්නේ. එහෙම කොහොමද වෙන්නේ ස්වභාව ධර්මයේ? නේද? නේ? අර මුල්ම දවසේ කියන්නේ සයන්ස් කියන වචනේ තේරුම. සයන්ස් එන්නේ ලතින් වලින් සයන්රි කියන වචනේ. සයන්රි කියන්නේ ලතින් වලින් ස්වභාව ධර්මයේ. වට උගන්නන ස්වභාව ධර්මයේ දරුවෝ. පැහැදිලිද? බලන්න කොටයි මම. එහෙමනම් ඔන්න මේ ටිකක් දික් වෙන්න ඕන e වලින්. ඔක්කොම බලන්න. මෙන්න මුල් ජ්‍යාමිතික මිනුම. මෙන්න දැන් ජ්‍යාමිතික මිනුම. පැහැදිලිද කියන්නේ? බලන්න මේ x මිනුම e වලින් ගියා නම් 2x මිනුම ඊට වඩා වැඩියෙන් යනවා. පැහැදිලිද? ඒක ප්‍රසාරණය කියන එක සමානුපාත වෙනවා මුල් මිනුමට. හරි? ප්‍රසාරණය කියන එක මුල් මිනුමටත් අනුලෝම සමානුපාතයි. අපි මුලින් වෙනවාට ප්‍රසාරණය සමානුපාතය උෂ්ණත්ව වෙනසට කියලා. අපි ආයෙ වෙනවා ප්‍රසාරණය සමානුපාතය මුල් මිනුමට කියලා. හොඳට තේරෙනවද ඔයාලට? ඒක නිසා මේ ප්‍රසාරණය සමානුපාතය x θ දරුවෝ. මම දානවා සමානුපාතික නීතියක්. මේ නීතිය. අන්න අපි ඒකට කියනවා දරුවෝ ප්‍රසාරණතාව කියලා.
පැහැදිලිද? අපි නමක් කියන ප්‍රසාරණතාව කියලා. නීතිය කියන්නේ. හරි? එතකොට ඔයාලට ආවා අපේ වැදගත් දෙවෙනි සමීකරණය. මේ බලන්න ප්‍රසාරණය සමානයි මුල් බිඳුව වරා ප්‍රසාරණතාව වරා උෂ්ණත්ව වෙනස. එතකොට මෙයා ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස්. ඒ කියන්නේ යකඩවල තියෙන ප්‍රසාරණතා අගය නෙමෙයි තඹ වලට තියෙන්නේ. තඹවල අගය නෙමෙයි දරුවෝ රිදී වලට තියෙන්නේ. ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. මම ඔයත් එක්ක දරුවෝ ටෙලිග්‍රෑම් ඇප් එකේ වැඩ කරනකොට ඒ වගේ දත්ත කීපයක් පෙන්වන්නම්. හරිද? ළමයි ගොඩක් අය එන්න ගුරුත්ව ශේෂ්ඨ කරන්න කියලා කියන මම ටෙලිග්‍රෑම් ඇප් එකේ දරුවෝ දැන් පාස් ලෙක්චර් කරන ගුරුත්ව ශේෂ්ඨ වල. ඔයගොල්ලෝ එකට සහභාගී වෙන්න. මගේ ගෲප් එකට ඔයගොල්ලෝ ඇතුළු වෙන්න. ඒකේ වැඩ ගොඩක් යනවා මේ පැත්තෙන්. හරිද? තීරි පැහැදිලි කරන්න බෑ දරුවෝ ටෙලිග්‍රෑම් වලින්. ඒකම තීරි බෝඩ් එකේ පැහැදිලි කරන්න YouTube දාලා. ගණන් පැහැදිලි කරනවා අපි පුළුවන් තරම් ටෙලිග්‍රෑම් වලින්. හරි? වැඩ දෙකම යනවා. දරුවනේ මෙහාට පොඩ්ඩක් මම කිව්වට ප්‍රසාරණතාව ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස්. ඒ විතරක් නෙමෙයි දරුවෝ. එකම ද්‍රව්‍යය වුණත් උෂ්ණත්වයෙන් උෂ්ණත්වයට වෙනස් වෙනවා පොඩ. රිදීවල බිඳුවේ සිට 20 දක්වා තියෙන අගය නෙමෙයි රිදීවල 20 සිට 40 තියෙන. චුට්ට වෙනස් වෙනවා. හරි? අනේ ඒක නිසා සාමාන්‍යයෙන් ඔයාට ගණන් වල දෙන්නේ රිදීවල මධ්‍යම ප්‍රසාරණතාව. නිතරම කියන්නේ මධ්‍යම ප්‍රසාරණතාව කියලා. ඒක නිසා මතක තියාගන්න මේක ප්‍රසාරණතාව තමයි නියම වචනේ. නමුත් ගණන් වල දෙන්නේ මධ්‍යම ප්‍රසාරණතාව කියලා. මොකද ඒක තනින් තනට චුට්ට වෙනස් වෙන හින්දා දරුවෝ. පැහැදිලි? දැන් එතකොට මම මගේ දරුවන්ට හොඳට තේරෙන්න. ඒ කියන්නේ මගේ ඉගැන්වීමේ හැකියාව නිසා තමයි මේ වගේ පැහැදිලි කරගෙන මේක ගත්තේ. නමුත් දරුවෝ සිලබස් එකේ ඔයාට මේක කියන්නේ එහෙම යන්න එපා කියලා. සිලබස් එකේ කියන්නේ මෙන්න මෙහෙම කියන්නේ කියලා බලා ගන්න. දැන් ප්‍රසාරණය කියන්නේ මොකක්ද? මුල් බිඳුම ප්‍රසාරණතාව උෂ්ණත්ව වෙනස. අපි දැන් ගත්ත සමීකරණය. ඒ කියන්නේ ප්‍රසාරණතාව කියන එක සමානයි නේද? E බෙදීම x θට. එතකොට ඔයාගෙන් අහුවොත් ප්‍රසාරණතාව අර්ථ දක්වන්න කියලා මෙහෙම කියන්නේ. ඒකක මුල් ජ්‍යාමිතික මිනුමක් ඇති ද්‍රව්‍යයක උෂ්ණත්වය ඒකකයකින් වෙනස් කළ විටදී සිදුවන ප්‍රසාරණය ප්‍රසාරණතාවයි. දරුවෝ රිවයින්ඩ් කර වීඩියෝ එක පෝස් කරලා පොතේ ලියා ගන්න. ඒකක මුල් ජ්‍යාමිතික මිනුමක් ඇති ද්‍රව්‍යයක උෂ්ණත්ව වෙනස ඒකකයකින් වෙනස් කළ විට සිදුවන ප්‍රසාරණය ප්‍රසාරණතාවයි. මම කලේ මේ දෙන්නම ඒකක කියලා එකක් කරගත්තා. 5 බෙදන්න 1කින් 5යි. 20 බෙදන්න 1කින් 20යි වගේ යමක් බෙදන්න 1කින් ලැබෙන්නේ යම. ප්‍රසාරණයයි ප්‍රසාරණතාවයි සමාන වෙනවා මේ දෙක එක වුණොත්. හරිද? එතකොට හරිනම් මේ සමීකරණය මෙන්න මෙහෙම හිතන්නලු. ඔන්න හොඳට අහගන්න. පොල් ගෙඩියක් 5යි. 10ක් කීයද? පොල් ගෙඩි එකක් 5 නම් 10ක් 5 වරක් 10යි. නේ? 50යි කියලා කියන්නේ බා. 5 වරක් 10යි කියලා කියන්නේ. මොකද නියම සිස්ටම් එකට අනුව දරුවෝ ප්‍රසාරණතාව කියලා සමීකරණේ හිතන හැටි දරුවන්ට උගන්වන්න ඕන මෙහෙමයි. හැබැයි මම පැහැදිලි කළේ ඊට වඩා සරල ක්‍රමයකට. හරි? මම ක්‍රම දෙකම කියන්නම්. ඔන්න අහන් ඉන්න. පොල් ගෙඩියක් 5යි 10ක් 5 වරක් 10යි කියන එක මතක තියාගන්න. මේ බලන්න පොඩ්ඩක් හරිද? දැන් ප්‍රසාරණතාව කියන්නේ මොකක්ද? එක මිනුමක් එකකින් රත් කළාම සිදුවන ප්‍රසාරණය. එතන එක මිනුමක් එකකින් රත් කළාම E වලින් නම් එක මිනුමක් ඒ කියන්නේ ඒකක මිනුමක් θ වලින් රත් කරනවා. එකක් එකකින් රත් කළාම ඩෙල්ටා නම් θ වලින් රත් කරොත් ඩෙල්ටා θ. දැන් මේ ඒකක මිනුමක් θ වලින් රත් කළාම මෙච්චර ප්‍රසාරණය වෙනවා නම් නේද කියන්නේ x මිනුමක් එකක් රත් කළාම මෙච්චරකින් ප්‍රසාරණය කරනවා නම් x මිනුමක් අන්න x ඩෙල්ටා θ පොල් ගෙඩියක් 5යි 10ක් කීයද වගේ නේද? ඕක තමයි අපේ සමීකරණය. හරි? right. ඔන්න අපේ දෙවෙනි සමීකරණෙත් හරි. තුන්වෙනි සමීකරණේ තමයි දරුවෝ අවසන් ජ්‍යාමිතික මිනුම කියන එක. ඒක හරි ලේසියි දැන්. මේක බලන්න. x2 ඍණ
x1 සමානයි ඊට. එතන x2 මේක මෙහාට ගෙන්න x1 ධන e. x2 සමානයි x1 ධන ඊට දාන්න. මේ x1 ඩෙල්ටා θ කියලා. x2 සමානයි මේ දෙකේ x1 පොදුයි. ගත්තා මේ විදිහට මම එක ධන ඩෙල්ටා θ කියලා ආවා. පාඩම් කරගන්නකො. අපේ තුන්වෙනි එක. පළවෙනි එක මේක අපේ දෙවෙනි එක මේක අපේ තුන්වෙනි එක. දැන් මම ඔයාලට වැඩක් කියනවා. x කියන්නේ මොකද්ද? දිග වෙන්න පුළුවන්, වර්ගඵල වෙන්න පුළුවන්, පරිමාව වෙන්න පුළුවන්. දැන් මේ සමීකරණ තුන අන්නේ දිග වර්ගඵල පරිමාව වලට නැවත කඩනවා දරුවෝ. හරි? එතනින් අපේ තියරි වල බේසික් හරිය ඉවරයි. අපි ගණන් හදන්න පටන් ගමු ඊට පස්සේ. මම දැන් පොඩි ෂෝට් නෝට් එකක් ගහලා පෙන්නන්නම් බෝඩ් එකේ ඊළඟට දරුවෝ. හරි? ඔන්න දරුවෝ ඝන ප්‍රසාරණයට දැම්මා පුංචි ෂෝට් නෝට් එකක්. හරි? මේක දිහා හොඳට බලලා වැඩි ඉවර කරගන්න බලමු. මෙතනින් පස්සේ ගණන් හදන්න බලාගෙන. තව තීරි තියෙනවා දරුවෝ. ඒ තීරි මම කියා දෙන්නම් ගණන් හදන ගමන්. නැත්තම් පොඩක් හම්බෙලි කමක් එනවනේ. ඒක නිසා හොඳේ. දැන් මට පැහැදිලිනේ මේ බලන්නේ ප්‍රසාරණය කියන්නේ මොකද්ද? ජ්‍යාමිතික මිනුමෙහි සිදුවන වෙනස. ඕක තමයි අපේ පළවෙනි එක. හරි? ඒතර ප්‍රසාරණය ප්‍රසාරණතාව මගින් ගන්න පුළුවන්. හරිද? E සමානයි x1 ඩෙල්ටා θ කියලා. ඒතර කලබලයක් වෙන්න එපා. ප්‍රසාරණතාව කියන අගය ඔයාට ගණන් වල දෙනවා. දුන්නට පස්සේ ඒක පාවිච්චි කරන්න ගානට. පැහැදිලි කියන්නකෝ. හරි? එතකොට අවසන් බිම්ම ගන්න පුළුවන් අපිට මේ දෙක එකතු කරලා මේ වගේ. ඒ නිසා ගානකට දරුවෝ අවසන් බිම්ම ඕන නම් මේක පාවිච්චි කරන්න. මෙන්න මම මේ ටික ලිව්වත් එක්ක. හරි? දැන් මගේ ළමයි ගන්නවා ජ්‍යාමිතික මිනුම. ඒ කියන්නේ x ට තියෙනවා ස්වරූප තුනක්. මේ x ට තියෙනවා දිග වර්ගඵල පරිමා කියලා ජ්‍යාමිතික මිනුම් තුනක් තියෙනවා. ස්වරූප තුනක් තියෙනවා. එතකොට දරුවෝ එහෙම ස්වරූප තුනක් තියෙනකොට මේ සමීකරණ තුනක් අන්නේ ස්වරූප තුනට අනුව නැවත බෙදෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ මට පුළුවන් මේ x තියෙන තැනට ඕන නම් l දිගක් දාන්න. මට පුළුවන් මේ x තැනට ඕන නම් වර්ගඵලය හෝ පරිමාව ගන්න පුළුවන්. තේරුණාද කියන්නේ? එතකොට දැන් x ට දිග දැම්මොත් එතෙන්දී හැම තැනකම කතා කරන්න රේඛීය කියන විශේෂණ පදයක් එක්ක. මගේ ළමයි දන්නවා විශේෂණ පද කියන්නේ මොනවද කියලා. සමහරට ඕ ලෙවල් කාලෙන් පස්සේ සිංගල් කරීම නෑනේ. අර හොඳ ළමයා, නරක ළමයා නේදනේ විශේෂණ පද නේ? රේඛීය කියන විශේෂණ පදයක් එක්ක කියන්නේ. අපි කතා කරොත් එහෙම වර්ගඵලය ශ්‍රේෂ්ඨ කියන ශ්‍රේෂ්ඨ වර්ගඵලය කියන විශේෂණ පදයක් එක්ක කියන්නේ. අපි කතා කරන්නේ දරුවනේ පරිමාවක් ගැන. එතකොට පරිමා කියන විශේෂණ පදයක් එක්ක කියන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙම අතු යන්න එපා. හරි? බලා ගන්න. මෙන්න බලන්න. x කියන එක කෙනා දිගක් වෙනවා. එතකොට අපි කියන්නේ මෙන්න මේකට රේඛීය ප්‍රසාරණය කියලා. රේඛීය ප්‍රසාරණය, රේඛීය මිනුමේ සිදුවන වෙනස රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ. පැහැදිලි? හරිද? මෙතන බලන්න E සමානයි මම කලේ මෙන්න මේකේ E සමානයි x ට දැම්ම L1 කියලා මෙයාට දැම්ම alpha කියලා. කල්පන වෙන්න එපා නියමට අන්තිමට ඒක තේරුම් කරන්න මොකක්ද උනේ කියලා. දරුවෝ අපි මෙයාට කියන්නේ ප්‍රසාරණතාව මතක තියාගන්න. හැබැයි අපි මෙයාට කියන්නේ රේඛීය ප්‍රසාරණතාව කියලා කියන්නේ. ඒත් මේක ප්‍රසාරණතාව මේක රේඛීය ප්‍රසාරණතාව කියලා කියන්නේ. පැහැදිලිද කියන්නේ? හරි? ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණතාව මේක රේඛීය ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණතාව. මේ දින අවසන් දිග සමානයි මුල් දිග වල එක දැන alpha theta. මම මේ මෙතන මේ දැන් මේක ප්‍රසාරණතාව අංග සම වෙලා රේඛීය ප්‍රසාරණතාවට රේඛීය ප්‍රසාරණයේදී. හරිද? පුළුවන් නම් මෙතන ලියා ගන්න රේඛීය ප්‍රසාරණය කියලා. හරි? ෂෝට් නෝට් එක ලියනකොට මේ කියන්නේ අපිට පුළුවන් x කියන එක නා වර්ගඵලයක් කියලා ගන්න. ඇයි x කියන එකට වර්ගඵලය කියලා ස්වරූපිකුත් දරුවෝ තියෙනවනේ නේදනේ? දැන් එතකොට බලන්න මේ තියෙන මේ වර්ගඵලයේ සිදුවන වෙනස් වීම සමානයි ශ්‍රේෂ්ඨ ප්‍රසාරණය. වර්ගඵලයේ සිදුවන වෙනස් වීම සමානයි ශ්‍රේෂ්ඨ ප්‍රසාරණය. ශ්‍රේෂ්ඨ ප්‍රසාරණය සමානයි මුල් වර්ගඵලයේ වල. දැන් මේකට අපි කියන්නේ ප්‍රසාරණතාව තමයි. හැබැයි මෙතෙන්දි කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාව කියලා.
වරක් උෂ්ණත්ව වෙනස. මේ අවසන් වර්ග ඵලය. ඒතර ප්‍රසාරණතාව අංකසම වෙනවා බීටට. ශේෂ්ඨවලදී. හරි ශේෂ්ඨ ප්‍රසාරණයේදී. මේ තියෙන්නේ මම x දැම්ම පරිමාව කියන ස්වරූපයේ. එතකොට පරිමාප ප්‍රසාරණය. මෙතන කියන්නේ මෙහෙම. රේඛීය ප්‍රසාරණය. හරිද? ශේෂ්ඨ ප්‍රසාරණය, පරිමාප ප්‍රසාරණය කියලා කියන්නේ. මම මේ බෝඩ් එක ඔයාලට දෙන ස්ක්‍රීන්ෂොට් එකක් කරන් පොතේ තියා ගන්න කියලා. ඒ ස්ක්‍රීන්ෂොට් එක අතර පස්සේ අනිවාර්යයෙන් තියා ගන්නවා. හරිද? මේ තියෙන මේ පරිමාපයේ වෙනස සමානයි ශේෂ්ඨ ප්‍රසාරණය. ශේෂ්ඨ සමානයි පරිමාප ප්‍රසාරණය. පරිමාප ප්‍රසාරණය සමානයි මුල් පරිමාවර මෙයාට අපි කියන්නේ පරිමාප ප්‍රසාරණතාව. හරිද? වරක් උෂ්ණත්ව වෙනස. මේ අවසන් පරිමාව. ප්‍රසාරණතාව සමානයි ඉතින්දී පරිමාප ප්‍රසාරණතාවට. ඔයාට සමහරට පැටලෙනවා නම් මොකද්ද මේ වෙන්නේ කියලා ඒ කියන්නේ මේ පාඩමේ මම මෙතනක් තාක්කලානේ ප්‍රසාරණතාව කියලා එකක්. ඇයි අනේ එයාට ඇල්ෆා බීටා ගාමා කියලා විනයවදාන කියලා පැටලෙනවා නම් මෙහෙම කියන්න මම. ඇත්තටම මේ ප්‍රසාරණතාවම තමයි මෙයාම තමයි දරුවෝ මේ ඇල්ෆා බීටා ගාමා කියන්නේ. ප්‍රසාරණතාවම තමයි ඇල්ෆා බීටා ගාමා. ඒ උනාට දරුවෝ වැඩේ වෙනස් වෙනකොට දාපු නම පොඩ්ඩක් වෙනස් කළා. එකම එක්කෙනා කරන වැඩේ වෙනස් වුණාම අපි චුට්ටක් දාපු නම වෙනස් කළා. හරියට උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙහෙම හිතන්න. දැන් මගේ දරුවෝ මම මේ උදාහරණ කලින් වීඩියෝ එකක් කිව්ව දරුවෝ. දැන් මගේ දරුවෝ දෙන්න මට අප්පච්චි කියලා කියනවා. හරි? මගේ දරුවෝ දෙන්න මට අප්පච්චි කියලා කියනවා. මම හිතලා ඕගොල්ලෝ මට අප්පච්චි කියන්නේ. නේ? ඒක බලන්න ඒගොල්ලොත් එක්ක තියෙන ගනුදෙනුව අනුව එයා මටම නමක් දැම්ම අප්පච්චි කියලා. නේද? මගේ යාළුවෝ යුනිවර්සිටි එකේ උන් කියන්නේ බණ්ඩ කියලා මම. උන්ට බැරිද බණ්ඩාර කියලා අන්තිම රයන්න කීපිය. උන් රයන්න කියන්නේ නැද්ද? උන් බණ්ඩමනේ කියන්නේ. නේ? දැන් ඔයා හිම කතා කරන්නේ අපිට මම දන්නවා. ආ බොහොම ගනුත් දෙන්න මට කතා කරනවා කියලා. නේද? මගේ යාළුවොත් එක්ක තියෙන ගනුදෙනුව නිසා උන් මට හිම කියනවා. පැහැදිලිද? මගේ දරුවෝ අප්පච්චි කියනවා. හරිද? මගේ යාළුවෝ බණ්ඩ කියනවා. ඔයා මට කියනවා නේද? නේ? මගේ විද්දපට තවත් විදිහට කතා කරනවා. ඒක මගේ ළමයට අවශ්‍ය නැහැ. හරිද? දරුවෝ කල්පනා කරලා මටම ඒ අයත් එක්ක තියෙන රාජකාරිය අනුව නම් දැම්මා. අන්න බලන්න. මේ මම. හැබැයි රේඛීය ප්‍රසාරණය නිසා රේඛීය ප්‍රසාරණතාව කිව්වා. ශේෂ්ඨ ප්‍රසාරණය නිසා ශේෂ්ඨ ප්‍රසාරණතාව කියලා කිව්වා. පරිමාප ප්‍රසාරණය නිසා පරිමාප ප්‍රසාරණතාව කියලා කිව්වා. අපි නම් වෙනස් කළා. හරිද? පැහැදිලි කියන්නේ ජොබ් එක අනුව නම් වෙනස් වෙනවා. නේද නේ? දැන් අපේ දරුවෝ ජනාධිපතිතුමාට එයාගේ දරුවෝ කතා කරන්නේ නැහැ ජනාධිපතිතුමා කියලා. නේ? දරුවෝ කතා කරන්නේ තාත්තා කියලා. අපච්චි කියලා. නේද? ඒගොල්ලොත් එක්ක ගනුදෙනුවට අන්න ඒක දරුවෝ. ඔයාලා පැහැදිලි කියන්නේ නේ? ඒක සාමාන්‍ය දෙයක්. හරි ඒ තැනදී ඒ නම වෙනස් වෙනවා. හැබැයි එකම එක්කෙනා. දැන් මගේ ළමයිට තව චූටි වැඩක් මට කියන්න තියෙනවා. දරුවෝ ගණන් හදන ගමන් අපි මේ ඇල්ෆා අත දැක්වීම මෙන්න මේ බීටා අත දැකීම වෙනම කතා කරමු. හරිද? අපි ගණන් හදන ගමන්. හැබැයි මම මගේ ළමයිට පුංචි වැඩක් දැන් හොඳට පැහැදිලි කරනවා. මොකද සමීකරණ සෙට් 3ක් ආවම ළමයා කලබල වෙනවා. ගාන ආවම මොකක්ද පාවිච්චි කරන්න කියලා හිතා ගන්න බැරුව. වැඩිපුරම ගණන් තියෙන්නේ මේ සෙට් එකේ. මේ වයින් නැතුව නෙමෙයි. හරිද? ඒ නිසා මෙන්න මේ උදාහරණ කතා දෙක චුට්ටක් බලන්න තප්පරයක් ඉක්මනින්. ගානකදී දරුවෝ අපි පාවිච්චි කරන්නේ හරි රේඛීය ප්‍රසාරණ සමීකරණද ශේෂ්ඨ ප්‍රසාරණ සමීකරණද පරිමාප ප්‍රසාරණ සමීකරණද කියන එක තේරුම් කරගන්න මම පුංචි උදාහරණ දෙකක් පෙන්නන්නම්. හරි? ඔයා හොඳ දක්ෂ දරුවෙක් නිසා මේ උදාහරණ දෙකෙන් වැඩේ අල්ලගන්නේ කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙන්න මෙහෙම හිතන්න. හරි? මේ මෙහෙම ගානක් එන්න පුළුවන්. මේ තියෙන්නේ කන්ද. මේ කන්ද. මම මේ අතර තියෙන කන්ද. මේ කන්දේ ස්ටේජ් එකක් ගහලා තියෙනවා. හරිද? මේ වගේ. සමහර ඔයගොල්ලෝ මිහින් තියන හපුතලේ කන්ද අයිනේ හොටස් හදලා තියෙන මේ වගේ නේද නේ? කන්ද පන්නලා හදන්නේ ඒගොල්ලෝ. හරිද? මොකද එතකොට හොඳට පේනවා වල. හරි? දැන් එතකොට දරුවෝ මේ ස්ටේජ් එක මේ වගේ කන්දකකින් තමයි රඳවලා තියෙන්නේ. පැහැදිලිද? හරි? දැන් ඔයාගෙන් අහයි මෙන්න මෙහෙම දෙයක්. මේ ස්ටේජ් එක උෂ්ණත්ව වෙනසකදී එක දිගටම තිරස්ව තියෙන්න ඕන. හිතලා බලනකොට මේකේ ප්‍රසාරණය වැඩි නම්
මේකට වඩා. ඒ කියන්නේ මේක වැඩි දීප් වුණොත් මේකට වඩා මේ ස්ටේජ් එක මෙහෙම තියෙද මෙහෙම වෙයිද? ඇලවෙනවනේ. නේද? එතකොට මේක අඩුවෙන් ප්‍රසාරණයක් වුණොත් දරුවෝ මේක වැඩියෙන් ප්‍රසාරණයක් වුණොත් මේ ස්ටේජ් එක මෙහෙම වෙනවා. හරි? ස්ටේජ් එක දරුවෝ දිගටම තිරස්ව තියෙන්න නම් අපෙන් අහાવી හරිද? මේ දෙකේ රේඛීය ප්‍රසාරණතා අතර සම්බන්ධයක් දෙන්න. අන්න එහෙම දෙයක් කියයි. දැන් ඔයා මට කියන්න. පරිසරය රත් වෙනකොට දරුවෝ මේ කණුවේ දිග වර්ගඵල පරිමාණ කියන මිනුම් තුනම වැඩි වෙනවා. ඔයාට මතක නේද මම මුලින්ම පැහැදිලි කරද්දී මේ පාඩම මෙන්න මෙහෙම ඝනකයක් ඇඳලා හරි ඝනකයක් ඇඳලා ඒක මෙන්න මේ වගේ ප්‍රසාරණය වෙනවා කියලා පෙන්වුවා. දැක්කද කියලා බලන්න. ඇත්තටම දරුවෝ ප්‍රසාරණය වෙනකොට දිග වර්ගඵල පරිමාණ කියන මිනුම් තුනම එකට වැඩි වෙන්නේ. ඒ මිනුම් තුනම වැඩි වෙන්නේ එකට. හරිද? එතකොට මිනුම් තුනෙන් අපිට අවශ්‍ය වෙන්නේ යම් කිසි අවස්ථාවකදී එක් මිනුමක් විතරක් වෙන්න පුළුවන්. දැන් මට කියනවා මේ ස්ටේජ් එක තිරස්ව තියෙන හේතුව වෙන්නේ මේකේ වර්ගඵල ප්‍රසාරණ සමාන වීමද පරිමාණ ප්‍රසාරණ සමාන වීමද එහෙම නැත්නම් රේඛීය ප්‍රසාරණ සමාන වීමද නේ? ඕගොල්ලෝ ටක් ගාලා කියයි රේඛීය ප්‍රසාරණය සමාන වෙන්න ඕන කියලා. ඔන්න බලන්න නැද්ද කියලා? මේ බලන්නේ අපි හිතමු රත් වුණා කියලා. රත් වුණාට පස්සේ මේ ස්ටේජ් එක මෙතෙන්ට ගියා. මේ ස්ටේජ් එක දරුවෝ මෙතෙන්ට ගියා. හොඳද බලන්න? හරිද? එතකොට මේ දණ්ඩ මෙච්චර දික් වෙලා. මේ දණ්ඩ මෙච්චරක් දික් වෙලා. දැන් එතකොට ඇත්තටම මෙන්න මේ වගේ මේකේ වර්ගඵල මේ වර්ගඵල වැඩි වෙයි. මේ වගේ වර්ගඵල වැඩි වෙයි. නැතුව නෙමෙයි. වර්ගඵල වැඩි වෙයි. ඒව වැඩි වෙනවා. හැබැයි ස්ටේජ් එකේ තිරස් බවට වර්ගඵල වැඩි වීම බලපාන්නේ නැහැ. නේද? ඒකට බලපාන්නේ ඒකේ දිග වැඩි වීම. අන්න එතකොට මේ වගේ ගානක් ඔයා try කරනවා නම් දරුවෝ රේඛීය ප්‍රසාරණයෙන් try කරන්න. ඒ කියන්නේ අපි අර රේඛීය ප්‍රසාරණ සමීකරණ දිනවනේ නේද? මෙන්න මේවා රේඛීය ප්‍රසාරණය සමානයි L1 alpha theta නේද? අවසන් දිග සමානයි මුල් දිග වල එකදෙන alpha theta. හරිද? අන්න ඒවෙන් try කරන්න. පැහැදිලිද කියන්නේ? හරි? මේකට දරුවෝ වර්ගඵල සමීකරණ වැදගත් කමක් නැහැ. ස්ටේජ් එක තිරස් වෙන බලපාන්නේ රේඛීය ප්‍රසාරණය. දැක්කනේ දැන් එතකොට මම මේකේ වර්ගඵල වැඩි වුණාට ඒව පාවිච්චි කරන්නේ නැහැ. රයිට්? තේරුම් ගත්තා වහනේ. අපි දැන් දරුවෝ මේ උදාහරණය චුට්ටක් බලමු. හරි? ඔයා මට කියන්න මෙතෙන්දී අවශ්‍ය වෙන සමීකරණය මොකක්ද කියලා. පැහැදිලි? මේක මේ අපේ රටේ මේ වගේ දෙයක් වෙන්න බෑ. මේක මේ ඉංගලන්තේ වගේ දරුවෝ සීතල අධික රටක කතන්දරයක්. අපේ රටවල් එහෙම නැහැ දරුවෝ නේද? අපේ නූරෙලිය නම් පොඩ්ඩක් ඊටස් තියෙනවා දරුවෝ. ඒත් අපේ රටේ සෑම පැත්තක්ම වාට අධික සීතල ඕන නම් නූරෙලිය. සාමාන්‍ය සීතල ඕන නම් ඇල්ල නේද නේ? රස්නේ පළාත් ඕන නම් මේ අපේ වගේ පැති නේද? අත්‍යවශ්‍ය අපේ රටවල කොච්චර වාසනාවන්තද දරුවෝ නේද? ගිනි කඳු නැහැ. භූමිකම්ප නැහැ. කල්පනා කරලා බලන්න කාන්තාර නැහැ. නේද? සුනාමියක් ආවේ මම හිතන්නේ විහාර මහදේවියකින් පස්සේ තමයි 2004 සුනාමියක් ආවේ දරුවෝ. පැහැදිලි කියන්නේ. අපේ රටවල් බලන්න ඕන වෙලාවකට වැස්ස, ඕන වෙලාවකට අවුව. ඒක දරුවෝ අපි වාසනාවන්ත රටවල් මේ තියෙන්නේ. පැහැදිලි කියන්නේ. රටක පාලනයක් හොඳ වුණොත් නෙම හොඳයි. රටේ මිනිස්සු දුනොත් තමත් හොඳයි. පැහැදිලිද කියන්නේ? මම කියන්නේ ඔයාට මේ. හරි? ඒක නිසා දරුවෝ අපි ඇත්තම හොඳ රටක ජීවත් වෙන මිනිස්සු නේද? අපේ මිනිස්සු හොඳ වෙන්න ඕන. රට හොඳයි, මිනිස්සු හොඳ වෙන්න ඕන. හරි? බලන්න මේ මිනිස්සයා එයාගේ කාමරේ අධික සීතල නවත්ව ගන්න මෙහෙම කාමරේ එළිය හදලා තියෙනවා ගිනි ගොඩක්. එතකොට මේක දිගේ එනවා තාපය මේ බටේ දිගේ කාමරය ඇතුළට එනවා. දැන් මෙහෙම දරුවෝ තාපය දිගටම ආවොත් මේ කාමරේ රත් වෙලා සමහරට අසක 50 60ට වගේ නැක්කොත් එහෙම මිනිස්සයාට සිද්ධ වෙනවා එළියට යන්න. කාමරේ ඉන්න බැහැනේ නේද? එතකොට දරුවෝ අපි ප්ලෑන් කරගන්න ඕන අංශක 38ක් වගේ උෂ්ණත්වයකදී මේකේ තාපය එන එක තාපය මගින්ම නවත්ත ගන්න. පැහැදිලිද කියන්නේ? තාපය එන එක තාපය මගින්ම නවත්ත ගන්න ඕන. අන්න ඒකට තමයි මෙන්න මේ තාප කපාටයක් තියෙන්නේ. ගන්න පොඩ්ඩක් මේ තාප කපාටයක් තියෙන්නේ අන්න ඒකට දරුවෝ. පැහැදිලි? මම පොඩ්ඩක් පෙන්නන්නම් එයා වැඩ කරන හැටි බලා ගන්න. හරිද? ඔයා හිතන්න මෙන්න මේ සිදුර දිහා අපි ඉස්සරහින් බලමු. මෙන්න මං ඇඳා මේ සිදුර. හරි?
මේ මැද තියෙන එක මම මෙහෙම ඇඳලා. හරි? මෙහෙම තියෙන්නේ. දැන් එතකොට තාපය එන්නේ මෙහෙම. තාපය එන්නේ මෙහෙම. හරි? දැන් තාපය එනකොට මේ බටේ හා මේ කපාටය දෙන්නම ප්‍රසාරණය වෙනවා. ඒක පැහැදිලිනේ? දෙන්නම ප්‍රසාරණය වෙනවා දරුවෝ. ප්‍රසාරණය වෙලා ඔයා හිතන්න මෙන්න මේ සුදු පාට වටේ තිබිච්ච කපාටය මෙච්චර විශාල වුණා කියලා. මෙහෙම මෙතෙන්ට මෙහෙම ගියා කියලා. මෙහෙම ගියා කියලා. ඔයා හිතන්න ඒක එච්චර ප්‍රසාරණය වුණා. හරිද? එතකොට මෙයා ප්‍රසාරණය වෙනවා. මෙයා අපි මේක හදන්න ඕන රත් වෙනකොටදී මෙයාට වඩා වැඩි ඉක්මනින් ප්‍රසාරණය වෙන ද්‍රව්‍යයකින් මේක. ඒ කියන්නේ මෙයාට වඩා අතන මෙයාගේ ප්‍රසාරණතාව වැඩි. ඒතර ප්‍රසාරණතාව වැඩි කියන්නේ බලන්න. ප්‍රසාරණතාව වැඩි නම් ප්‍රසාරණය වැඩි. හරිද? ප්‍රසාරණතාව වැඩි නම් ප්‍රසාරණය වැඩි. පැහැදිලිද? ඒක නිසා බලන්න මෙන්න මේ කහ පාට එක්කෙනා ප්‍රසාරණය වෙයි. සුදු පාට කෙනා මෙතෙන්ට යද්දි කහ පාට කෙනා ප්‍රසාරණය වෙලා හොඳට බලන්න ඒක ඇදිලා මෙන්න මෙහෙම වෙලා මේක බාධාස්තු වට පේනවද බලන්න. හරිද? ඒ කියන්නේ මෙයා ප්‍රසාරණය වෙලා මේකත් එක්ක සිරු වුණා. දැන් එතකොට මෙතනින් බැලුවා මෙහෙම තියෙන්නේ. නේද? අන්න තාපයේ එන එක නවතිනවා. ඉතින් ගානකදී ඔයාගෙන් අහයි හරිද? මෙහෙම තාපයේ එන එක නවතින්නේ උෂ්ණත්වයේ කීයක් වුණාමද? එහෙම නැත්නම් ඒකට සම්බන්ධයක් අහයි. මට කියන්න මේ ඇතුලේ තිබිච්ච කපාටේ පිට තිබිච්ච බටේ හරිද? මොනම සමාන වුණාමද තාපයේ එන එක නවතින්නේ? දිග සමාන වුණාමද? පරිමාණ සමාන වුණාමද? වර්ගඵල සමාන වුණාමද? ඔයාලට දැනෙනවනේ වර්ගඵල සමාන වුණාම කියලා. අන්න එහෙනම් ඉතින්ට පාවිච්චි කරන්න ඝන ප්‍රසාරණයේ වර්ගඵල සමීකරණ දරුවෝ. තේරුම් ගන්නද කියන්නේ? මේ වගේ කනකදෝ මේ කණුවේ මහත වැඩි වුණා කියලා ස්ටේට් එක ඇතකුද වෙන්නේ නැහැ. කණුවේ මහත වැඩි කළා කියලා ස්ටේට් එක ඇතකුද වෙන්නේ නැහැ දරුවෝ. තේරුම් ගන්නද කියන්නේ? හරි හැබැයි කණුවේ දිග වැඩි වුණොත් තමයි ස්ටේට් එක ඇතකුද වෙන්නේ. පැහැදිලි? හරිද? ඒක නිසා දරුවෝ මෙතන බලපාන රීකී ප්‍රසාරණය. මෙතන බලපාන ශ්‍රේෂ්ඨ ප්‍රසාරණය. මගේ ළමයි ගානක් දෙනකොට සුදුසු දේ බලලා පාවිච්චි කරන්න. අපි හදමු දරුටක් ගාලා අපි ටියුට් එකේ පළවෙනි ගානෙන් පස්සේ ඒව ටික. හරි? දැන් මගේ ළමයි ඔන්න මේක පෝස්ට් කරනවා. ඔයා අවංකවම පළවෙනි ගාන, දෙවෙනි ගාන උත්සාහ කරනවා. ඊටාම ලේසි ගානක් මම දැම්මා. ගාන දෙකක් ඉලක්කම් දාන්න දරුවෝ. කොහොම ස්ටාර්ට් කරන බිහිමනේ. හරි? ඉලක්කම් දාන්න දැම්මේ. try කරලා බලන්න කළා වීඩියෝ පෝස්ට් කළා. ටියුට් එකේ දරුවෝ අපි 8 වෙනි පිටුවේ පළවෙනි ගානට යමු. හරි? දැන් මගේ ළමයි මේ අතිශය ලේසි ගණන් දෙක නොහද තියෙන්නේ නැහැ. පැහැදිලි? හදලා තමයි බලන්නේ. තේරුම් ගන්න කියන්නේ දරුවෝ. පන්තිය කළාම පිහිමනේ කරන්නේ කොහොමද? නේද? ඔයාට ගණන් ටික හදන්න දීලානේ මම හදන්නේ. ඒ වගේ හදන්න. නැත්තම් මේක අපේ මගේ මහන්සිය තියෙනුමක් නැහැ දරුවෝ. ඔයා නිකන් මෝඩෙක් වගේ වෙයි අවසානයේ. තේරුණාද? මේ බලන්න මේ ගාන කියන්නේ මෙහෙමනේ. දණ්ඩක මුද්දික 100යි. එයා රත් කරනවලු අංශක 50කින්. ඇල්ෆා මෙච්චරයි. හරිද? අපෙන් අහන මුලින්ම ප්‍රසාරණය ඉලක්කම් දාන්න දෙන්නේ මම. ඉලක්කම් දාන්න දෙන්නේ. ප්‍රසාරණය අහුවොත් දරුවෝ මේක පාවිච්චි කරන්න. මතක තියාගන්න. ඒ කියනවා E සමානයි L alpha t ට දාන්නේ ප්‍රසාරණයට කියලා මතක තියාගන්න. මෙන්න ඒක 100 දැම්මා. පේනවනේ? alpha ට එයා දීපු ඉලක්කම දැම්මා. මේක අපිට වාණි කියලා මේ වාණි වල alpha ගේ. මේ t ට කියන්නේ 50යි. ඒක t ට කියන්නේ දැන් ඉන්න උෂ්ණත්වය නෙමෙයි. උෂ්ණත්ව වෙනස. මේ බලන්න. මේ චෝක් කැල ගන්න. මේ චෝක් කැල දැන් ඉන්නේ කාම උෂ්ණත්වයේ 30. හරිද? මම මේක රත් කළා සෙල්සියස් අංශක 50කින්. එතකොට මේක උෂ්ණත්වය 30 ඉඳන් 50ට ගියා කියන්නේ 80යි. දරුවෝ මේ අපේ සමීකරණ වල t ට දාන්නේ දැන් ඉන්න උෂ්ණත්වය නෙවෙයි 80 නෙවෙයි. 30 සිට 80ට රත් කළා නම් අන්නේ උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ 50 දාන්න මේකට. හරිද? උෂ්ණත්ව වෙනස දාන්න. පැහැදිලිද කියන්නේ? ඒක මතක තියාගන්න. දැන් ওই වගේ කොමිස්ටරෝ වීඩියෝ එකක් කරලා පෝස්ට් කරනවා ලියා ගන්න ඔයා. හරිද? උෂ්ණත්ව වෙනස ගන්න සුළු කරන්න 0.6ක් එයි. පැහැදිලි? දරුවෝ මට පොඩ්ඩක් අවශ්‍යයි ඇල්ෆාගේ ඒකක ගැන කියන්න. දරුවනේ මෙතෙන්ට ඔයා දැම්මොත් ප්‍රසාරණයේ මීටර වලින් එහෙනම් මේකක් මීටර. දැම්මොත් මේක වර්ග මීටර වලින් මේකක් වර්ග මීටර. ඝන මීටර වලින් ඝන මීටර. දිගක්නේ යම් පරිමාවක්. එහෙම නැත්නම් මෙතන නිකම්ම සෙන්ටිමීටර මේක සෙන්ටිමීටර.
මේ දෙන්නම එක මේකක මේ මීටර නම් මීටර ඇල්ෆා මෙයා සෙල්සියස් mm කැපුනම ඇල්ෆා ලැබෙන්නේ ඔයාලට මේක මෙහාට ගේන්න ඒ කියන්නේ සෙල්සියස් එකවත් සෙල්සියස් ඍණ එක හරිද සමහර ගණන් වලදී කෙල්වින් වලින් තියෙන්නේ කලබල වෙන්න එපා සෙල්සියස් 1යි කෙල්වින් 1යි දුරු ප්‍රමාණය සමානයි මේ බලන්න මේ මම මෙහෙම ලියන්න එකක් කෙල්වින් ප්‍රමාණය සමානයි එකක් සෙල්සියස්ට ඒ දෙක ප්‍රමාණය සමානයි හැබැයි අගයන් දෙක වෙනස් ඒක හරියට කියනවා නම් මේ වගේ ඔයාට උෂ්ණත්වමිතිය කරද්දී නියමට තේරෙයි නමුත් මේක පොඩ්ඩක් අහන්න දැන් ඔයාගේ වයස 18යි මගේ වයස 28යි අපි දෙන්නගේ වයස් දෙක වෙනස්නේ 18යි 28යි පැහැදිලි හැබැයි අපි දෙන්නම ලබන දිනවල මොකද වෙන්නේ අවුරුද්දක් වයසට යනවා ඔයාගේ වයස 19 වෙයි මගේ වයස 29 වෙයි හරිද දැකලා බලන්නකෝ අපි දෙන්නම වයසට ගියේ අවුරුද්දකින් ප්‍රමාණ සමානයි ඒක ප්‍රමාණ කියන්නේ ප්‍රමාණ සමානයි හැබැයි ඉලක්කම් දෙකක් 29 18 වගේ සෙල්සියස් කෙල්වින් අන්නේ වගේ දෙන්නෙක් දරුවෝ මතක තියාගන්න ඒ නිසා ගණන් වල සමහර තැන් වලදී කෙල්වින් ඍණ එක දුන්නා කලබලයක් වෙන්න එපා දැන් අපිට ගානේ ප්‍රසාරණයේ හිව්වට පස්සේ අහනවා අවසන් දිග කීයද කියලා මට හිතෙනවා මේක පාවිච්චි කරන්න හොඳයි කියලා ඇයි ප්‍රසාරණය දන්න නිසා මේක මෙහාට ගේන්න මුල් දිගට ප්‍රසාරණය එකතු කළාම අවසන් දිග ලැබෙයි. මේ වන්නේ 100 ධන මෙන්න. මෙච්චරයි කියලා. හරිනේ? පැහැදිලිද ඔයාලට? ඔන්න මුල් ගාන හොයලා දෙවි ගානට යන්න. මගේ ළමයි හතර තියෙන්නේ. මේ ගන්න උෂ්ණත්වය 100යි. හරි? මුල් දිග 10යි. අවසන් දිග 10.01 වෙනම නම් ඒකේ අංශක 100කින් රත් කළාම මෙච්චරක් වෙනම නම් ඇල්ෆා කීයද කියලා අහන්න. ඉලක්කම් දාන්න දෙන්නේ. මේක පාවිච්චි කරමු ඉස්සෙල්ලා. ඊට දාමු L1 alpha theta. මෙන්න මෙයා අපි ඊට දාමු. මොකද කොහොමද කියලා අපි alpha උබා ගන්න බෑ. alpha හොයන්න නම් දරුවනේ අපි alpha උබා ගන්න බෑ. නේද නේ? මේ දෙකේ වෙනස බලන්න. මේකෙන් මේක අපු කරන්න. සමාන කරලා. මෙන්න මේ 10 alpha උෂ්ණත්ව වෙනස 100යි. සුළු කරගන්න. ඔයාම හරි. ටියුට් එකේ තුන්වෙනි ගාන මට අද පුළුවන් වේද කියලා සැකසහිතයි දරුවෝ මේ වෙලාව මේ විද්‍යුත් ගොඩක් වෙලාව ගියා ඔයාට පැහැදිලි කරනවා සිදුරක ප්‍රසාරණය කියලා කොටස ඉස්සරහදී අන්නේ සිදුරක ප්‍රසාරණය කළාට පස්සේ අපි තුන්වෙනි ගාන try කරමු අපි දැන්ටත් අල හතරවෙනි ගානට යමු හරි හතරවෙනි ගාන කියන්නේ මෙන්න මෙහෙම එකක් කැපිටල් A කියලා දණ්ඩක් තිබ්බලු සෙන්ටිමීටර 20ක් දිග ගානේ සෙන්ටිමීටර වලින් දුන්නා මම එක මිලිමීටර කරගත්තා මොකද හේතුව ප්‍රසාරණයන් දීලා තියෙන්නේ මිලිමීටර වලින් නිසා නැත්තම් දරුවෝ මෙතෙන්ද දාද්දී ඒකක පැටලවිල්ලක් වෙයි මිලිමීටර 200ක A කියලා දණ්ඩක් තිබ්බලු ඒ දණ්ඩ රත්කලාම 100කින් ප්‍රසාරණය 0.5ලු B කියලා දණ්ඩකුත් තිබ්බලු 200යි දිග එයත් 100ක් රත්කලාම ප්‍රසාරණය 0.3ලු ඔයා මට කියන්නේ අපිට පුළුවන් නේද මේ தত্ত্ব වලින් මේවයි ඇල්ෆා අගයන් හොයන්න. පාවිච්චි කරනවා මම ඊට දානවා 0.5 ඒට 200 දැම්මා මෙන්න ඇල්ෆා A ඊට 100යි සුළු කරන්න ඇල්ෆා මේක ලැබෙයි. ඒක සුළු කළා බෝඩ් එකේ ලියාගෙන තියෙන ඔක්කොම ටික ඔයාගේ data ඉතුරු කරන්න. මගේ ළමයි කොහොමද ගාන හදලා දිනවන කලින් නේද නේ? මෙච්චරයි නේද? මේ බීට දැම්මා ඒ වගේම EB සමානයි L alpha theta EB ට දාන්න 0.3 සමානයි ඒට දාන්න 200 alpha theta theta 100යි සුළු ගාන මෙච්චරක් හම්බ වෙයි දැන් මේ ගානේ මෙන්න මෙහිමයි කියන්නේ කැපිටල් A හා B දණු දෙකකින් කෑලි කපලා මෙහෙම හිතනවා මේකෙන් මෙච්චර කෑල්ල කපලා ගත්තා ඒකේ දිග හිතන්න LB කියලා මේ දිග LB මේකෙන් කපලා ගත්ත තම කැරලා. ඒක හිතන්න LA කියලා. කොහොමද මේකෙනුයි කැරි දෙකක් අරන් පැස්සුවලු මුළු දිග සෙන්ටිමීටර 20ක් වෙන්න. හරි? එතකොට අහනවා අපි ඒක රත් කළාම ප්‍රසාරණය මෙච්චරක් වුණොත් මේ කැරි දෙකේ දිගවල් වෙන වෙනම කීයද කියලා අහනවා. හරි? දරුවෝ
නොදන්නා පද දෙකයි. LA දන්නේ LB දන්නේ. මොකද්ද කරන්න ඕන නේ? නොදන්නා පද දෙකක් තිබ්බොත් ගණිතේ උම්මත් අපිට කියනවනේ නේද? සමගාමි සමීකරණ දෙකක් ගන්න කියලා. අපි ඒක නිසා මෙතෙන්දී ඒක අපි ගමු. මෙන්න මේ වගේ. මේ බලන්නේ LA දන LB සමාන 200යි. ඒක අපේ පළවෙනි එක දරුවෝ. හරිනේ? ඒක අපේ පළවෙනි එක. 200යි. හරි? දැන් ඊට පස්සේ මට කියන්න ප්‍රසාරණය 0.55 වෙන්නේ කොහොමද? ඇත්තටම දරුවෝ 0.55ක ප්‍රසාරණයක් ලැබෙන්නේ මෙයාගේ ප්‍රසාරණයට මේ ප්‍රසාරණය එකතු වුණාමනේ. දැන් මම පුංචි කාලේ මෙච්චරයි උස. හරි? එතකොට දරුවෝ ලොකු වෙනකොට මගේ කකුලු දික් වුණා, කඳක් දික් වුණා. එතකොට මගේ මුල උස උනේ කකුලේ දික්වීමයි කඳේ දික්වීමයි එකතු වුනේ නේද? නේ? උපදිනකොට මම මෙච්චර ඇති වුණා. නේ? හැම එකම කකුල කඳ දික්වීම නිසානේ මේ උස කියලා තියෙන්නේ. ඒතර මගේ දැන් එකතුව උස කියන්නේ එක් දික්වීම වල එකතුව. නේ? එකතුවනේ. මේ බර දෙකයි. මෙයාගේ ප්‍රසාර දෙකේ එකතුව තමයි 0.55 කියන්නේ. ප්‍රසාරණය කියන්නේ මොකද්ද? මේක හිතන්න. L alpha theta. එහෙනම් මෙයාගේ දිග LA alpha A theta ධන LB alpha B theta සමානයි මෙහෙම. හා? සංඛ්‍යාව දාන්න. තව සමීකරණයක් තියෙනවා. අනේ දරුවෝ දැන් විභාගෙට O level එක ලැබින්නත් ඕගොල්ලෝ මං කියන්නේ අවුරුද්දකුත් මාස 7ක් වගේ වුණානේ. සමගාමී සමීකරණ සුළු කරන්න කියා දෙන්න බැහැනේ. නේද නේ? කරගත්තනේ. හරි. හැබැයි මේකේ මේ උත්තරාවම මම හිතන්නේ LA LB දෙනවා විකාර උත්තර දෙකක් එනවා. ඒක වෙන්න පුළුවන් මොකද හේතුව මම මේ ගාන මම දාපු ගාන ඉලක්කම් මං චෙක් කළේ නෑ හරිද කියලා. සිස්ටම් එක හරි දරුවෝ. හොඳට අහන්න මේ ගාන හදපු සිස්ටම් එක හරි. හැබැයි සංඛ්‍යාවන් වැරදි. ඒ කියන්නේ මෙන්න මෙච්චර රේඛීය ප්‍රසාරණතා තියෙන දණු දෙකක් හරිද? 100කින් රත් කළාම දරුවෝ 100කින් රත් කළාම මීට වඩා ප්‍රසාරණයක් විය යුතුයි. 0.5 වැරදි. ඒක නිසා තමයි අතාර්ථික උත්තරයක් එන්නේ නැත්තේ. ඒක ඕනේ නැහැ. හරිද? සිස්ටම් එක අල්ලගන්න. මෙතන අල්ලගන්න සිස්ටම් එක කියනවා මේ වගේ දණු වල මුළු ප්‍රසාරණය වෙන්නේ එක් දණු වල ප්‍රසාරණයන්ගේ එකතුව කියලා මතක තියාගන්න. හරි? අපි යමු ටක් ගාලා පස්වෙනි හයිට් එක නංගුවට. හරි? පිටු අංක 8 දරුවෝ අපි යමු පස්වෙනි ගානට යමු. හරි? පොඩික් හිතන්න ඕන. මම හිතනවා මගේ ළමයි හොඳට හිතුවා කියලා. පැහැදිලිද නේද? මේ බාර මෙහෙම කියන්නේ මේ AB කියලා දණ්ඩක් තිබ්බලු. තවත් CE කියලා දණ්ඩක් තිබ්බලු. ඒව රේඛීය ප්‍රසාරණතා දෙනවා. හරි? ඇත්තටම දරුවෝ ගානේ පොඩි මෝඩකමක් කරලා තියෙනවා. දරුවන්ට කියනවා මෙයාගේ රේඛීය ප්‍රසාරණතාව මේකයි මෙයාගේ රේඛීය ප්‍රසාරණතාව මේකයි කියලා. මම කියන්නේ ඒකක් කියන්න අවශ්‍ය නැහැ. දරුවෝ හිතන්න ඕන එක. හරිද? ඒක තමයි හොඳම දේ. හිතන්න පුළුවන්කම අරන් තියෙන්න ඕන. දැන් එතකොට මේ දණු දෙක එකම ගානින් රත් කරනවලු. ඔයාලට පැහැදිලි කියන්නේ රත් කරද්දී පරතරය වෙනසක් නොවෙන්න නම් අපෙන් අහනවා මෙන්න මේ දෙක මේ L1 L2 දිග කොච්චරද කියලා අහන දරුවෝ. ඔයාලට පැහැදිලි කියන්නේ ඒ කියන්නේ ගානේ මුලින්ම කියන්නේ මේකනේ. මේ පරතරය කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. ගානේ මුලින්ම කියන්නේ මේ පරතරය මීටර 1යි කියලා. එතකොට ඒක වෙනසක් නොවෙන්න නම් හරිද? නොවෙන්න නම් L1 L2 කොච්චරද කියලා අහනවා. මගේ දරුවන්ට එක දැක් පැහැදිලිද මේකේ? L1 L2 කියලා නොදන්නා පද දෙකක් තියෙනවා කියන්නේ දරුවෝ ඔයාලට සිද්ධ වෙනවා සමගාමී සමීකරණ දෙකක් ගන්න L1 L2ට. පැහැදිලි? නේද? අපි එකක් ගමු ලීසින්ම L2 ගෙන් L1 අඩු කරමු. මෙන්න L2 ඍණ L1 සමානයි මීටර 1යි. යපේ පළවෙනි එක නේද? මීටර 1යි. යපේ පළවෙනි එක. හරි? අපි තව එකක් ගමු. දැන් චුට්ටක් ඔයා හොඳට හිතන්න. මේ පරතරය නියත වෙන්නේ මේවයි අවසන් දිගවල සමාන වුණාමද? නේද? ප්‍රසාරණ සමාන වුණාමද? මොනවා වුණාමද කියලා පොඩික් හිතන්න. හිතලා ඒකට සුදුසු සමීකරණය ලියන්න. පැහැදිලි?
ඇත්තටම ගානතර try කරලා ඉන්න නේ. කරුණාකර දරුවෝ මංගාව නැතිකම නිසා මම මේ නැවත ඉල්ලන්නේ. දැන් පන්තියට නම් කියනකොට කෑ ගහන්න එපා, අහන් ඉන්න කෑ ගහන්න එපා, අහන් ඉන්න ඕකමනේ කියන්නේ. නේද? මේකෙදි කියන මම හැම වීඩියෝ පොඩ්ඩක් බලන්න මගේ 2022 වීඩියෝ, 21 වීඩියෝ, 20 වීඩියෝ කියන්නේ ගාන try කරලා ඉන්න. නේද? මේ බලන්න මේ මට හිතෙනවා දරුවෝ මෙන්න මෙහෙම දෙයක්. මේ දණ්ඩ දික් වෙන ප්‍රමාණය, ඒ කියන්නේ ප්‍රසාරණය ප්‍රමාණයම මේ දණ්ඩ ප්‍රසාරණය වුණොත් පරතරය වෙනසක් වෙන්නේ නැහැ නේද? මේ බලනකොට මේ තියෙනවා බස් එකක්. මේ තියෙනවා කාර් එකක්. මේ දෙන්නම යනවා. මේ දෙන්නම දරුවෝ එකම විලේ එකම දුරක් යනවා. හොඳට බලන්න පරතරය වෙනසක් වෙන්නේ නැහැ නේද? එතකොට මෙහෙම යනවා කියන්නේ අවසන් දිග සමාන වීමක් නෙමෙයි. මෙහෙම යනවා කියන්නේ ප්‍රසාරණ සමාන වීම. දිග වැඩි වීම. දිග වැඩි වීම සමාන වෙන්න ඕන. එහෙම නේද? ඒක නිසා මේ බලනකොට හරිද? ඔන්න මේ දණ්ඩ ඔයා හිතන්න මෙච්චරක් දික් වුණා. හරිද? එතකොට මෙයා හිතන්න එච්චරක් දික් වුණා. හරිද? මේ බලන්න දැන් හොඳට බලන්න පරතරය මේකමයි වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ දණ්ඩ දෙකේ ප්‍රසාරණ සමාන නම් පරතරය වෙනසක් වෙන්නේ. පැහැදිලිද? එතකොට අපි මෙහෙම කරමු. ඔන්න බලන්න මේ AB ගේ ප්‍රසාරණය සමාන කරමු. හරිද? CD ගේ ප්‍රසාරණයට. ප්‍රසාරණය කියලා කියන්නේ මොකද්ද? ඒක L alpha theta. එහෙම නේද? ඒ සමම් මෙහෙම දැම්මා මෙතෙන්ට. L1 alpha දාම මේක 1.8 වැඩි කිරීම 10.5. උෂ්ණත්ව වෙනස θ. අපි කවුරුත් දන්නේ ECD බලන්න. හරිද? එයාගේ දිග L2. එයාගේ රේඛීය ප්‍රසාරතාව 1.2 වැඩි කිරීම 10.5යි. උෂ්ණත්ව වෙනස θ. හරිද? මේ කැපෙනවා. හොඳට බලන්න. මම වඩ පොඩි පොයින්ට් එකක් කියන්නම්. ගානේ කියනවා නේද? ඕනම උෂ්ණත්වයකදී මේ පරතරය වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒතර ඒකෙන් ඔයාට කියවෙනව නේද යටි අර්ථයක් මොකද්ද? උෂ්ණත්වයේ මත පරතරය රඳා නොපවතී කියලා. එහෙම නේද? උෂ්ණත්වයේ මත පරතරය රඳා නොපවතී කියන කෙනේ ඒ කියවෙන්නේ. එහෙම නේද කියන්නේ? පැහැදිලිද කියන්නේ? නේ? අන්න ඒක නිසා තමයි උෂ්ණත්වයේ මත රඳා නොපවතිනවා නම් මේ උෂ්ණත්ව පදේ කැපෙන්නේ නැහැ. එතකොට උෂ්ණත්වයේ මත රඳා නොපවතිනවා කියලා ප්‍රකාශනයක් වාට යම් තැනකදී ගන්න කිව්වොත් අයි බය වෙන්න එපා. උෂ්ණත්ව පදේ කැපෙන්න මොනද? ඒක 100% ෂුවර්. හරි? මේ බලනකොට මෙයයි කැපෙනවා. අපි බිඳුවක් මෙහාට ගමු. 12 18 බෙදමු 6. 3යි L1 සමානයි 2යි L2. මේක 1 මේක 2 සුළු කර ගැනීම උපසතු වගකීමක් වේ. තව චුට්ටක් මොලේටත් ගන්න දරුවෝ. මේවා බහුවර්ණවලදී පාවිච්චි කරන්න හරියට තීට පද කැපෙන්න ඕන. උෂ්ණත්වයේ මත රඳා පවතින්නේ නැත්නම් ඒක ලියා ගන්න පොයින්ට් එකකට ගාලා. හරිද? ඒ වගේ බලන්න මෙන්න මේ වැඩේ. මතකද මම කිව්වා මේකේ රේඛීය ප්‍රසාරතාව මේකයි කියලා ගානේ දෙන්න ඕනේ නැහැ කියලා. නේද නේ? බුද්ධිය පොඩ්ඩක් හිතන්න. හොඳ බලන්න. ප්‍රසාරණය කියන්නේ මොකද්ද? L alpha theta. මේක තමයි ප්‍රසාරණය කියන්නේ. එතකොට මේ AB දණ්ඩේ දිග අඩුයි. CD ගේ දිග වැඩි. දිග වැඩි කෙනාගේ ප්‍රසාරණය කොහොමද වැඩි? ඇයි L වැඩි නම් E වැඩි. අපිට බැරිද එතකොට දරුවෝ L වැඩි කෙනාට දාමු අඩු ඇල්ෆා ගේ. L අඩු කෙනාට දාමු ඇල්ෆා වැඩි යගේ. එතකොට ගුණිතය එකම වෙලා E සමාන වෙන්නේ. අන්න ඒකයි. මෙහෙම දරුවෝ ප්‍රසාරණ සමාන වෙන්න නම් ෂුවර් එකටම දරුවෝ. කොට පැහැදිලි කරගන්න. ප්‍රසාරණ සමාන වෙන්න ෂුවර් එකටම දරුවෝ මෙන්න මේ දිග අඩුදණ්ඩට වැඩි ඇල්ෆෙක් ඉන්න ඕන. හරි. යමු 6 වෙනි කාණ්ඩ. ඔන්න ඔයා වීඩියෝ එක නවත්තනවා. තමන් නමක් වෙනවා. මිනිත්තු 20ක් try කරනවා 6 වෙනි ගාන. හරි. ඊට පස්සේ ආයෙසරයක් වීඩියෝ එක ඔන් කරලා බලන්න. තේරුණාද? මට දැන් කොහෙද තියෙනවද දරුවෝ? රුපියල් 150ට YouTube unlimited. ඒක බලන්නකෝ.
නේද? මහ ගානක් යන්නෙම නෑනේ. හරි? අන්ත එක 4G ෆෝන් වලට අපුණා 3G පුළුවන් දැන්. හරි? ඒක නිසා ඒක පාවිච්චි කරන්න. මන්ත්‍රයක් වඩා හොඳ වෙයි කියලා. ෆෝස් කරන්න 6 වෙනි එක try කර 12යි වගේ. හරි? පිටු අංක 8 6 වෙනි ගාන. හරි? මට මතක මේ ළඟදී පාස් පේපර්ස් රචනා ගානකට දරු මේකම වගේ එකක් ආවා. අපි ඒ ගාන පස්සේ හදමු. හරිද? මම හිතන්නේ මේකම තමයි ආවේ. නැතු මම ඔයා මෙහෙම කියන පායන පාස් පේපර්ස් ගාන මම දැම්මා කියලා බුදුන් මේ නෑ දරුවෝ. මේ ටියුට් කරු මම හිතන්නේ මීට අවුරුදු මං 7-8කට කලින් හදපු ටියුට්ස් මේවා. වෙනසක් කරන්න දෙයක් නෑ මේවයි. හරි? මේ බන් පොඩි ඉක්මන් කරලා හරිද? දැන් බලන්න මෙන්න මේ ගානේ දිග L not ලු. එයාගේ රේඩිය ප්‍රසාරණතාව ඇල්ෆා. මේ ගානේ දිග L not dash. එයාගේ ඇල්ෆා dash. මේ දෙකම තීටා වලින් රත් කරලා කියලා කියන්නේ. ඉතින් රත් කරද්දී ඔයා කොහොමද දන්නවා මෙයාගේ දෙකේම මේ දිග වැඩි වෙයි. L not දිග ගන්න L theta වෙයි. L not dash දිග ගන්න L theta dash වෙයි. හරිනේ? එතකොට මේ ධනවතර පරතරය d theta. මේ වෙලාවේ පරතරය d theta. මේ වෙලේ පරතරය කියවනම් දාගමු. මේ වෙලේ පරතරය d not කියලා. ඒක සමාන වෙනවා මේකෙන් මේක අඩු කරන්න. L not dash වින L not තමයි මුල් පරතරය. පැහැදිලි කරන්නේ? දැන් අපිට කියනවා මෙන්න මේ පරතරයට ප්‍රකාශයක් ගන්නලු දරුවෝ. එතකොට මට නම් හිතෙන්නේ මොකක්ද දන්නවද? හරිම ලේසි. දරුවෝ මේ ගණනට දාන්න අවසන් ජ්‍යාමිතික මිනුමේ සමීකරණය L2 සමානයි L1 වරක් එකද අල්ෆා ටික දාලා හොයා ගන්න දැන් දිග. මෙයාටත් ඒක දාන්න. දාලා හොයා ගන්න දැන් දිග. ඒ දිගවල අඩු කරන්න. බැගින් මේක. ඔන්න උදව් කළා, ඕන්න ෆෝස් කළා ආයෙ try කරන්න. හරි? try කළේ තුවා. බලන්නකෝ. මේ වන්න. තර A theta dash සමානයි නේද? එයාගේ මුල් දිග L not dash එක දන්න බලන්න alpha dash theta. හරි? මේ මම ලිව්වා දැන් දිග සමානයි මුල් දිග වරක් මෙහෙම. මෙයාගේ දැන් දිග L theta සමානයි L not වරක් එක දන්න alpha theta. හරිද බලන්න? නේද? මම මේක අඩු කරන්නද? ඇයි? මේකෙන් මේක අඩු කළාමනේ d theta ලැබෙන්නේ. එහෙනම් ඔන්න බලන්න d theta සමානයි. මම දැන් මේක අඩු කරනවා නේ. L not dash එක දන්න alpha dash theta ගෙන් අඩු කළා L not වරක් එක දන්න alpha theta. වැඩි fit. ඒ කියන්නේ d theta සමානයි මේක වැඩි කරන්න L not dash. මේක වැඩි කරන්න. හින්න L not. මම එක වෙනම ගත්තා. ඒ අර උත්තරේ තියෙන නිසා. මේක වැඩි කරන්න. මේක වැඩි කරන්න. ඒ පද දෙකේ theta පොදුයි. දන්න theta පොදුයි. ලැබෙයි ඔයාට මෙහෙම එකක්. මේ බලන්නේ L not dash alpha dash. පිළ L not alpha කියලා. මම හිතන්නේ මේක තමයි වගේ පළවෙනි කොටසෙන් අහන උත්තරේ දරුවෝ. හරි? ඔන්න ඒක ගත්තා. දැන් ගානේ ඊට පස්සේ දෙවෙනි කොටසේ කියනවා මේ පරතරය. මේ පරතරය නියතයක් වෙන්න නම් ප්‍රකාශයක් ගන්න. එනයින් හෝ අන්නයින්. ඒතර එනයින් කියන්නේ මේක පාවිච්චි කරලා වාට ඕනම් පුළුවන් පරතරය නියතයක් වෙන ප්‍රකාශනයක් ගන්න. බයෝකනයිටි කියන්නේ. ඒතර මේකනේ දැන් ඔප්පු කළේ ඒක පාවිච්චි කරලා ගන්නවට කියනවා එනයින් කියලා. හරිද? වෙනත් ක්‍රමයකින් ගන්න කියලා කියනවා. ඒක තමයි අන්නයින් කියන්නේ. ඒතර අපි දෙනයින්ම කරමු. එනයින් කරමු අන්නයින් කරමු. නේද? ක්‍රම දෙකම හදලා පෙන්නන්නම්. ඔන්න බලන්න. මම මුලින්ම එනයින් ගන්නද මේක පාවිච්චි කළා. හරිම ලේසි. ඔන්න බලන්න. දැන් මෙතන ගන්න අපි කියන්නේ මේකෙන්ද මේ d theta සමානයි. කොහොමද? දරුවෝ ආරම්භයේදී තිබුණා මෙච්චර පරතරයක්. මෙච්චර. දැන් මෙච්චර. පරතරය වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ආරම්භයේ තිබුණු පරතරයම දිගටම තියෙනවා කියන එකම නේද? ඒ කියන්නේ මේ d theta L not dash වෙන L not නම් අන්න පරතරයේ වෙනසක් වෙලා නැහැ. මුල් පරතරයම තාම තියෙනවා. හරිද?
ඒක නිසා මේ බලන්න මම මෙතෙන්ට දානවා මුල් පරතරය. ඒවා L නෝට් ඩෑෂ් ඍණ L නෝට් සමානයි මේ ටික. L නෝට් ඩෑෂ් ඍණ L නෝට් ධන ටීට වරක් මෙහෙම. ගන්න හරිද කියලා? මේ ප්‍රකාශය සමානයි කියන්නේ කැපෙනවා. හරිද? දැන් මොන බලද? දැන් මෙතන බිඳුව සමානයි. මෙන්න θ. වරක් මේ බලිය. හරිද? θ කැපෙනවා. වට මම කිව්වේ ඒක. ඕනම උෂ්ණත්වයකදී වෙනසක් නොවෙන්න කියලා ප්‍රකාශයක් ගන්න කිව්වොත් දරුවෝ 100% ෂුවර් උෂ්ණත්වපදේ කැපෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? දැන් මේකක් නෑ කියන්නේ මේක මෙහාට ගෙන්නකො L නෝට් ඇල්ෆා සමානයි L නෝට් ඩෑෂ් ඇල්ෆා ඩෑෂ්. ඔන්න අපි එනයින් කළා. දැන් අපි අන්යින් කරමු පොඩ්ඩක්. අන්යින්. මේ බලන්න ඇත්තටම මම අන්යින් කරනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? හරි. අපි මීට කලින් අදපු පස්වෙනි ගාන ක්‍රමයට යමු. මේ පරතර වෙනසක් වෙන්නේ නැහැ නේද? දන් දෙක එකම ගානට ප්‍රසාරණය වුණොත්. නේ? අපි ඒක නිසා මේකේ දරු ප්‍රසාරණ සමාන කරමු. ප්‍රසාරණ. මෙන්න මේ. ඔන්න බලන්න. මම E සමාන කළා E ඩෑෂ්ට. E කියන්නේ මොකද්ද? L නෝට් ඇල්ෆා θ සමානයි. E ඩෑෂ් L නෝට් ඩෑෂ් ඇල්ෆා ඩෑෂ් θ. කැපෙනවා. මෙන්න L නෝට් ඇල්ෆා සමානයි. හරි? අර ප්‍රකාශයෙන් අවස්ථාවක. තේරුණාද කියනවාද? ගානේ අන්තිමට වහනවා මෙන්න මේ පරතරය ශූන්‍ය වන උෂ්ණත්වය දරුවා. හරිද? පරතරය ශූන්‍ය වෙන්නේ කොහොම වුණාද? හිතන්න චුට්ටක්. පොඩ්ඩක් හිතන්න. නේද? පරතරය ශූන්‍ය වෙන්නේ දරුවෝ මේ දණ්ඩක් මෙතෙන්ටම දික්ුණොත් නේ. මේ දණ්ඩක් මෙතෙන්ටම දික්ුණොත් නේද කියනකො පරතරය ශූන්‍ය වෙන්නේ දරුවෝ. එහෙම නේද? නේ? ඒ කියන්නේ මේ දණ්ඩේ දිගයි මේ දණ්ඩේ දිගයි සමාන නම් අන්න පරතරය ශූන්‍යයි. අපි එකක් එනයින් ගන්නවා නම් මේක බිඳුවක් කරන්න. ඊට උත්තර කරන්න. හරිද? එනයින් නම් ඉන්නේ. අන්නන්න දණ්ඩ දෙකේ අවසන් දිග බල ලියන්න. මෙන්න මේක මේ. එක දණ්ඩක අවසන් දිග සමානයි එයාගේ මුල් දිග වල එක දණ්ඩ ඇල්ෆා θ. අනිත් දණ්ඩේ අවසන් දිග සමානයි එයාගේ මුල් දිග වල එක දණ්ඩ ඇල්ෆා ඩෑෂ් θ. මෙන්න මේ දෙක සමාන කරන්න. ඇයි? පරතර ශූන්‍ය වෙනවා දණ්ඩ දිග වල සමාන වුණාම මේ දෙක සමාන කරන්න. සමාන කරලා θ උත්තර කරන්න. වට උත්තරේ දරුවෝ. හරි? ආයි වීඩියෝ එක පෝස්ට් කරනවා. 7 වෙනි ගාන try කරනවා. තමන්ට තමන් අවංක වෙන්න දරුවෝ. දරුවෝ මම හිතන්නේ මේ වීඩියෝ එක අපි පටන් ගත්තේ ඊයේ හවස. හරිද? මම මේ ෂර්ට් එක මවුට් කළෙත් නෑ දරුවෝ. මොකද හේතුව ෂර්ට් මම නම් වීඩියෝක් වගේ නිකන් වීඩියෝ වල. අද උදේ මම හිතන්නේ මම පටන් ගත්තේ 9ට වගේ. දැන් මම හිතන්නේ කොහොමද 3යි. තාම ගබට කෑවෙත් නෑ දරුවෝ. හරිද? මේ එක දිගට මහන්සි කරනවා දේසි නෑ පැයක වීඩියෝ එකක් සෙට් කරගන්න දරුවෝ. හරි? හොඳ ළමයා වගේ මම මේ මහන්සි වෙනවනේ. ඒක වෙනුවෙන්වත් 7 වෙනි ගාන 8 වෙනි ගාන තනියෙන් try කරන්න. හරි? 9 පිටුවේ දරුවෝ 7 වෙනි ගාන. හොඳ ළමයි ටික වගේ try කරලයි බලන්න. මතකද කියන්නකෝ බට්ටෙක්ගේ දෝලන කාලය අපි ඒකකහමාන කරන කාලේ කියලා දුන්නා. ඇත්තෙම මේ වෙනකොට දරුවෝ තරංග කරගෙන ආව නම් නැවත පාරක් සරල අනුවර්තීය චලිත වලිනු මේ සමීකරණය ඔප්පු කරනවා. හරි? තරංග මම කලින් කිව්වද තරංග වගේ දැවැන්ත පාඩම් තාපේ වගේ දැවැන්ත පාඩම් දරුවෝ පටන් ගන්න එක භයානකයි. හරිද? සරලවත්ී චලිතය වුණ තරංග ඔක්කොටම. හැබැයි ඝන ප්‍රසාරිතව ප්‍රසාරණ තාපයට මහ බලපෑමක් කරන්නේ නැහැ. ඒක වචනේ පැහැදිලි කරන්නේ. නොකරන නෙමෙයි මහ බලපෑමක් කරන්නේ නැහැ. මට ඒක කොහොමද කියලා ළමයිව බේර ගන්න පුළුවන් එදාට. ඒකයි මේවා කවර් කරන්නේ. හරිද? බලන්න. මේ බට්ටේගේ ආවර්ත කාලේ t සමානයි 2යි මූලෙන් බෙදීම t. ඔයාලට ඒක මතකයි. මාතර මගේ ළමයි දන්නවා. උගන්ට එක දවසක් තරඟ කරගන්න පුළුවන් වුණා. නේද? සංඛ්‍යාතිය කියන්නේ ආවර්ත කාලේ පරස්පරය. අනිත් හැමෝම එක මතක තියාගන්නකෝ. සංඛ්‍යාතිය කියන්නේ දරු ආවර්ත කාලේ පරස්පරය. මේ සංඛ්‍යාතිය ගන්න මම මේ ඔක්කොම අනිත් පැත්තට දෙපුවා. ඕක මට ඕන කරනවා. හරිද? හොඳේ.
ඇත්තටම දරුවෝ නූලකින් බට්ටෙක් කෙල්ලක් මේක පද්දන් දෝලණය කරා. ඊට පස්සේ ඒක උෂ්ණත්වය වැඩි කරා. ඒකේ දිග වැඩි වෙයි. එහෙම නේද? දිග වැඩි වෙයි. දිග වැඩි වුණාම ආවර්ත කාලේ සංඛ්‍යාතේ දෙකම වෙනස් වෙයි. අනේ ඒකටයි අපිට මේ සම්බන්ධය ඒගොල්ලෝ ගන්න කියලා කියන්නේ. හරි? බලන්න පොඩ්ඩක්. මේ බලන්න. මෙන්න මුල් සංඛ්‍යාතේ L1 සමානයි 2යි G බෙදීම L1. හරිද බං? ඊට පස්සේ T වලින් රත් කරාම දැන් දිග මේ වට්ටාගේ දැන් දිග සමානයි මුල් දිග වරක් එක දැනල්ප θ. L2 සමාන L1 වරක් එක දැනල්ප θ. කොහොමද දරුවෝ වාට මේක ඊළඟ ගානදී බල කරලා කියනවා. L2 සමාන L1 වරක් එක දැනල්ප θ. එහෙම පාඩම් කරන්න එපා. මේක මෙහෙම පාඩම් කරන්න. දැන් දිග සමානයි මුල් දිග වරක් එක දැනල්ප θ කියලා. හරිද? ඒක වඩා වටිනවාට දරුවෝ. හරි? චුට්ටිත් බලන්න. දැන් සංඛ්‍යාතයේ සමාන 1/2 මං G වරක් මේ 8 දානවා මේ සම්බන්ධය. බලන්න හරිද කියලා මේක දැම්මා. හරි? අපි 1/2 බෙදමු. බෙදුවා. ලැබුණා. වර්ග කරන්න උත්තරේ එනවා. හරිද? තාම යන්නේ දේශික නම් කොහොමදරු ඝනපසාරණ දිරපසාරණ වලට ටිකක් අමාරු ගණන් තියෙනවා දරුවෝ. ඝනපසාරණේ ඔයාගේ සිලබස් එකට අමාරු ගණන් නැහැ. ඒක මම දන්න දෙයක්. හරි? අපි යමු ටක් කරලා ටියුට් එක දිහා බලන්න ඉන්න. ඉස්සෙල්ලාම මේ බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. විශේෂයෙන් මෙන්න මේ ටික ගන්න. හරි? අවශ්‍යම දරු තීරි පාට් එකක්. ඔයාට මේ කියා දෙන්නේ. ඝනපසාරණේදී ද්‍රවපසාරණේදී මෙතනින් පස්සේ මගේ දරුවෝ මේ තීරි පාට් එක පාවිච්චි කරනවා. ප්‍රැක්ටිකලි මේ ඇල්ෆා අගය ප්‍රසාරණතාවය මේ 10 ඍණ 5ක් වගේ ඊටාම පොඩි චුට්ටි. ඔයාගේ අම්මා අද ඇලුමිනියම් බලදකට අපි හිතමු හදනවා කියලා පරිප්පු හොද්දා. පරිප්පු දාලා වතුර දාලා කිරි දාලා මේක තිබ්බා ලිපේ. තිබ්බේ මෙච්චර මුට්ටියක්. දැන් මේක රත් වෙනවා. රත් වෙලා ප්‍රසාරණය වෙනවා. අම්මා ගන්නවා මුට්ටිය හට්ටියක් කළා. එහෙම වෙනවද? නෑනේ. මේ මුට්ටිය ලිපෙන් පානකොට දැවැන්ත ලොකු වෙලා නෑ. ඒ සයිස්මයි. මම මේ කියන්නේ දරුවෝ ඝනපසාරණය කියන එක දරුවෝ අපේ ඇහැට පේන්නේ නෑ. එච්චර පුංචි. මේ ඇල්ෆා අගයන් චූටි වීම නිසා. හරිද? ඇල්ෆා චූටි අගයක් දරුවෝ. හැබැයි ප්‍රසාරණය වෙනවා. හැබැයි පොඩි අගයකින්. අගේ පොඩි. එතකොට දරුවෝ මේ වගේ 10 5ක වගේ චූටි අගය වර්ග කරන්න. මම මේක අයින් කරා 10 10ක් එයි. මේකත් එක්ක බලද්දි මේක නොසලකිය හැකි තරම් උඩයි. අපි මේක ගණයක් ගමුද 10 15ක් එයි. මේකත් එක්ක බලද්දි මේක නොසලකිය හැකි තරම් තවත් උඩයි. අපි ඇල්ෆබීට ගුණිත පදයක් ගමුද? ගුණිත පදයක්. ඉතින් ඒ කියන්නේ මේකෙන් දරුවෝ ගුණිතනේ 10 10ක් වෙයි. તો මෙන්න මේක නිසා මෙතනින් පස්සේ තියෙන සීලුම ගණන් වලදී ඔයාට ඇල්ෆා වර්ග, බීටා වර්ග, ඇල්ෆා බීටා ගුණිත පද වගේ දේවල් බිඳුවයි කියලා අමතක කරන්න පුළුවනි. හරි? මේක ලියා ගන්න. හරි? වීඩියෝ එක පෝස්ට් කරන්න, නෝට් එක ලියා ගන්න. ඇල්ෆා බීටා, ඇල්ෆා වර්ග, ඇල්ෆා ඝන පද වැනි ඉහළ බලපද ඔයා නොසලකා හරිනවා කියලා. වැඩි පිට. හරි? බලන්න මේ ගාන. නේ? මේ ගානේ කියනවද? මේ 8 වෙනි ගාන. වට කියනවා මේ ගානේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තිබුණලු. හරි? මේ ත්‍රිකෝණේ දරුවෝ මෙන්න මේ පාද දිග මීටර 4යි, මේක දිග මීටර 3යි. ඉතින් එතකොට වට උගන්වන්න ඕනේ මේක 4යි 3යි නම් මේක 5යි කියලා. ඒ මොන විතරද මේ බයෝ හෝ මැත්ස් කරනවා නම් පයිතගරස් ඔළුවේ අත ගහගනි. ඇයි තියෙන්නේ මේ අපි කෙන ඉගෙන ගන්න ඉන්නේ මේ වගේ එවුන්ද කියලා. නේද? මේක 4යි මේක 3යි නැත්නම් මේක 5යි කියන්න අවශ්‍ය නැහැ. මේක රේඛීය ප්‍රසාරතාව alpha 2. මේක alpha 1. හරිද? අපි අහනවා හරි ෂෝක් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? හරි?
ඕනම උෂ්ණත්වයකදී දරුවෝ ඕනම උෂ්ණත්වයකදී හරිද මේ ත්‍රිකෝණේ ඇද නොගැසෙන්න. ඇද නොගැසෙනවා කියන්නේ මේ අංශක අණුව දිගටම පවතින නම් මෙන්න මේ ඇල්ෆා කීයක් වෙන්න ඕනද කියලා අහන්නේ. හරි. පොඩි try එකක් දෙනවද? මිනිත්තු 15ක් විතර වීඩියෝ එක පොස් කරලා. මම හිතනවා අවංකවම මිනිත්තු 15 ගියා කියලා දැන්. හරි. ඔයා අවංක වෙන්න ඕන. හරිද? දරුවෝ මුලින්ම මේ හැම පාදකම දිග මේ සමීකරණය ලියා ගන්න. තීට වලින් රත් කළා කියලා හිතලා. මම මෙහෙම ලියුවොත් දරුවෝ මේක දිග. වට අවුල්ද? මට නම් අවුල් නැහැ. හයි මම පාඩම් කරන්නේ මෙහෙමයි. මේකේ දැන් දිග සමානයි මුල් දිග වරක් එක දැනල්පටීට කියලා. දැන් දිග සමානයි මුල් දිග වරක් එක දැනල්පටීට කියලා. එතකොට ගොඩක් පහසුයි. එන මට කියන්නේ මේකේ දැන් දිග. හරි? මේ මුල් දිග වරක් එක දැන ඇල්ෆා 2 තීටා. මේකේ දැන් දිග බලන්න. මුල් දිග වරක් එක දැන ඇල්ෆා තීටා. හරි? ඔයා මට කියන්නේ ඍජු කෝණේ වෙනස් වෙන්නේ නැත්නම් මේ ටික අතර ඔයාට මොනවා හරි දෙයක් හිතෙන්නේ නැද්ද? නේ? ඒක හිතලා ඔයා සුළු කරන්න. හරි? වීඩියෝ එක පොස් කරලා සුළු කරන්න. හරි? හිතුවද? හිතලා සුළු කළාද? මේකනේ මෙන්න ඕන දරුවෝ නේද? මේ ඍජු කෝණය වෙනස් නොවෙන්න නම් රත් කළාට පස්සේ මේ ත්‍රිකෝණේ පාදවල දිග වලට පයිතගරස් පිළිපැදිය යුතුයි. හරි? ඒ කියන්නේ මෙන්න මේ කර්ණේ නව දිගේ වර්ගය. මේක වර්ගය දන්න මේක වර්ගයට සමාන වෙන්න ඕන. තේරුණාද? ඒක වෙන්නේ බැලුවා වෙන්නේ. එතකොට මේ ඍජු කෝණය වෙනස් නොවී තියෙන්නේ. මම මෙන්න කර්ණේ වර්ගය ලිව්වා. පහේ වර්ගය මෙහෙම. මේ අනිත් පාදේ වර්ගය හා අනිත් පාදේ වර්ගය. ඔයාලට දුන්නු සුළු කිරීම උඩට දෙන්න එකෙන් වැඩි කරන එක පහ එක එක්වරක් පහ පහයි කියලා නොලිය එක තිත පහ කියලා ලිව්වා. බලන්න. පහේ වර්ගය 25යි. වරහන්. එකේ වර්ගය 1යි දන්න. ඔයා දන්නවා මේ තියෙන A දන්න B ගේ වර්ගය. එතකොට මුල් එකේ වර්ගය දන්න 2යි AB 2යි A මෙන්න මේ පාර්ට් එක B දන්න මේකේ වර්ගය ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි 4 වර්ගය 16යි එක දන්න 2යි මේ 2යි AB දන්න B ගේ වර්ගය මේ තියෙන්නේ මෙයා 3 වර්ගය 9යි A වර්ග දන්න 2යි AB දන්න B වර්ග දරුවට පේනවද ඇල්ෆා වර්ග ඇල්ෆා දෙක වර්ග ඇල්ෆා එක වර්ග වගේ පද මම කලින් කිව්වේ ඒව නොසලකා හරින් කරුවා මේවා බිඳුවයි මේවා බිඳුවයි මම ඊට පස්සේ ඒවා නොසලකා හැරලා මේ 25න් වැඩි කළා 25 වැඩි කළා මේ 25 දෙක එකක් ලිව්වා ඇල්ෆා තීටා 16 මේ 16 දෙක එක ඇල්ෆා ලිව්වා 9 16 එකතු කළාම 25යි ඒ 25 අරයට ගත්තම කැපෙනවා හොඳට බලන්න හරිද ඉතිරි පද දිහා සිහිබුද්ධියෙන් බලන්න හැම එකටම තීටා පොදුයි දැන් තීටා කැපෙනවා දැන් ඔයා දන්නවා කොහොමද තීටා කැපෙන්න ඕන කියලා ඇයි ඕනම උෂ්ණත්වයකදී වෙනසක් වෙනවා නම් උෂ්ණත්ව පදේ අයින් වෙන්න ඕන දරුවෝ. හරි? කැපිලියා. දැන් බලන්න මේ දෙකේ ඉලක්කම මොකද? අපි කපලා දාමු. මම ආයි කියන්න. 25යි ඇල්ෆා සමානයි. මෙතන බලන්න 16යි ඇල්ෆා 2 ගන්න. මෙතන බලන්න 9යි ඇල්ෆා 1. 25න් බෙදන්න ඉන්නද ඇල්ෆා ලැබෙයි. හරි?
තමන්ට තමන් අවංක වෙන්න දරුවෝ 9 වෙනි ගානට. ඒක මම හදන්නේ නැහැ මේ වෙලාවේ දරුවෝ. මේකමයි තීරේ තියෙන දරුවෝ. මේ තීරීම තමයි තියෙන්නේ. හරි? මම ඒක ටෙලිග්‍රෑම් වලින් සාකච්ඡා කරන්නම්. හරි? ඒක ඇත්තෙම දැන් මේ වෙනකොට නම් හරිනම් අපි අපේ සාමාන්‍ය පන්තියක දවසක වැඩ කළා දරුවෝ. මම කොහොමද මේක දවස් දෙකමාරි පාඩමක් කියලා. තේනවද? ඒතර මම දෙවෙනි දවසේ කරන්නේ මොකද්ද? ඉතුරු ටියුට් එකේ ගණන් ටික හදලා ඔයත් එක්ක ඊට පස්සේ තව තිරු මේකේ පොඩි පොඩි තීරි පාස් ටිකක් තව උගන්වනවා. අන්න ඒ ටික උගන්වනවා. උගන්වලා MCQ කරනවා. හරිද? ඉතින් මට හිතලා දැන් මේ වීඩියෝ එක ඇති දැන් කළා කියලා දරුවෝ. හරිද? ඔයා ටියුට් එකේ දරුවෝ අරගෙන 9 පිටුවේ තියෙන සීලුම ගණන් හදන්න ඕන. හරි? මේකත් එක්ක ලින්ක් එක තියෙනවා ටියුට් එකේ. ඒක බලලා print out ගන්න ටියුට් එකේ. පැහැදිලි? ඊට පස්සේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකටත් ඇඩ් වෙන්න. මොකද ඒකෙන් දැන් වැඩ යන ඇත්තම අදරෑමම දරුවාට ගුරුත්ව ශේෂ්ඨ උගන්වන ටෙලිග්‍රෑම් වලින්. හරි? ඒක ගණන් හදනවා. ඒක සාව දෙකටම ඇඩ් වෙන්න දරුවෝ. වැඩ ගොඩක් අපි කරනවා දැන්. හරි? හොඳට මේ වගේ ඒ ගණන් ටික හදන්න දරුවෝ. මම බොහෝ විට දරුවාට අනිද්ද වගේ මම හිතනවා මේ ඝනපසාරණයේ ගණන් ටික හදනවා කියලා ටෙලිග්‍රෑම් වලින් ඉතුරු ටික. හැබැයි තීටි ගන්න මම YouTube එකෙන් කොහොමද වීඩියෝ දාලා දානවා. හරි? එහෙම මෙහෙම කරනවා කියලා හිතන්න එපා. හොඳ ළමයි ටික වගේ මම වට කලිනුත් කිව්ව දරුවෝ මම try කරන මාස 3 ඉස්සරම කවර් කරගන්න. පහුවෙච්ච. තේරුද කියනකො? එතකොට සිලබස් එක කවර් කිරීම කිසිම බයක් අපිට නැහැ නේද දරුවෝ? නේද නේ? කොහොමද දරුවෝ දැන් මේ සිස්ටම් අපිට පුරුදු වෙච්ච නිසා මම හිතන් ඉන්නේ ඉස්සරහට වට ටෙලිග්‍රෑම් වලින් රැට පේපර් එකක් කරන්න. නේද? දවල්ට දුන්නා රැට සාකච්ඡා කළා. බැරි වෙන්නේ නැහැ නේ. දැන් 20 අයියලා කරටත් මම හිතන් ඉන්නවා බොහෝ විට මේ එන සිකුරාද නෙමෙයි ඊළඟ සිකුරාද නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. පුළුවන් ද පිටි කරන්න රැට නේද නේ? ඒ නිසා මට අර ඔළුවේ තිබිච්ච අපිට ඉස්සර පොඩි බයක් හිතෙනවා දරුවෝ. අර ඔත්තේ ගුණාකාර ගාල්ලේ පන්ති වල නේද? සඳුදාවස පන්තියක් දාන්න බෑනේ ගාල්ලේ. නේද? 21 බෑ 23 බෑ. හැබැයි 20ට පුළුවන් 22ට පුළුවන් නේ? ඒ ඔත්තේ ගුණාකාර නිසා මට පොඩි බයක් තිබ්බ ඉස්සර. දැන් මේ බය ගියා මේ සිස්ටම් එක නිසා. කොහොමද දැන් දරුවෝ ඉතින් සල්ලි ප්‍රශ්න ඇති වුණත් ෆෝන් එකක් ගනීවිනේ නේද නේ? ඒක නිසා අපි වැඩ කරගෙන යමු දරුවෝ. පැහැදිලි? ළමයි මේක බලලා මම හැමදාම ඉන්නවා කමෙන්ට් එකක් දාන්න දරුවෝ. ඒකට බොහොම ආසයි මම. අර අපේ ගෙදර පුංචි අය බලන් ඉන්නවා මම එනකම්. හරිද? මොනවද ගෙනාවි කියලා බලන්න. අපි ගෙදර අපි රැයටත් බලනවා උදේටත් බලනවා ඕගොල්ලෝ මොනවද දාපු කමෙන්ට්ස් කියලා. හරිද? ඇත්තම පුංචි ළමයි තාත්තා අම්මා ගෙදර ඉඳන් බලන් ඉන්නා වගේ මමත් බලන් ඉන්නවා ඕගොල්ලෝ දාන කමෙන්ට්ස් ගැන දරුවෝ. thank you sir කියලා දාන්න පොඩි කමෙන්ට් එකක්. ඒකට මම ආසයි දරුවෝ. හරි? ගණන් ටික අදලා තියන්නකෝ එහෙනම්. හරිනේ? අපි ඉක්මනින්ම දරුවෝ ටෙලිග්‍රෑම් වලින් දරුවෝ ගණන් ටික හදලා ඊළඟ පාඩම් කොටසත් කරලා ද්‍රව ප්‍රසාරණයත් ඉක්මනින් ඉවර කරලා දානවා. හරි?